දින 50 වෙනි තුරස් භාවනා වැඩසටහනේ කමඨාන් ඉදිරිපත් කරන සැසිය සඳහා වැඩම කර ඇති ඔබ වහන්සේව අප ගෞරවයෙන් පාද නමස්කාර කරමින් පිළිගනු ලබනවා. ස්වාමීන් වහන්සේ අද අපිට දැනට කමඨාන් වාර්තා 7ක් ලැබිලා තියෙනවා. මම චංකමීට ආරාධනා කර සිටිනවා ඒ ඉදිරිපත් කරන ලෙසට. අවසරයි ස්වාමීන් වහන්සේ වාර්තා අංක 1 භාවනා අධ්‍යක්ීම් පිළිබඳ වාර්තා කිරීම. පරයන්ක භාවනාව සඳහා වාඩි වී බලා සිටීමේ ආශ්වාස ප්‍රාශ්වාසයේ සිතට වැටහුණි. එවිට ආශ්වාස ප්‍රාශ්වාස ලෙස මෙනෙහි කළෙමි. ආශ්වාසය වම් නාස්පුඩයෙන් ඇතුල් වී වම් නාසයෙන් පිටවන බව දැනිනි. ආශ්වාසයට වඩා ප්‍රාශ්වාස දීර්ඝ බව දැනිනි. ආශ්වාසය වාර 10ක් 15ක් පමණ කරන විට සිත වෙනත් සිතවිලි වලට ඇදී ගියේය. ඉදිරි සැලසුම් ගැන සිහිවන විට ඒවා විකාර වරහන් ඇතුළේ නොන්සන්ස් ලෙසත් අතීත දේවල් සිහිපත් කරන විට ඒවාට කුස්සක් nothing ලෙසත් නම් කරගෙන එවැනි දේ සිහිපත් වන විටම එම වචන සිහිපත් කළෙමි. එවිට ඉක්මනින් මූල කර්මස්ථානයට පැමිණිය හැකි බව වටහා ගතිමි. යම් අවස්ථාවල හිස පහතට නැමී යන ගතියක්ද කය ඍජු නැති බවක්ද වැටහිණි. එවිට ආශ්වාස කරන අතරම කය ඍජු කර ගතිමි. සිත මූල කර්මස්ථානයෙන් බැහැරට යන විට මෙසේ සිදුවන බව වැටහිණි. කාලය විනාඩි 45යි. සතිමත් සක්මන. සක්මන් කිරීමේදී දකුණ සහ වම ලෙස සිතමින් පාදයේ ස්පර්ශයට සිත යොමු කළෙමි. පොළවේහි සීතල සහ තද ගතිය වැටහිණි. පාදය පොළවේ ස්පර්ශ වීම සහ නික්මීම දැනිනි. ශරීරයේ බර පාදයෙන් පාදයට මාරු වන බව, දකුණු පාදයේ ශරීරයේ බර දරා ගැනීමේදී ශක්තිමත් නොවන වරහන් ඇතුලේ අන්ස්ටඩි බවක් වැටහිණි. බාහිර ශබ්ද ඇසුණත් ඒවා බාධා නොවිය. නමුත් විටින් විට සිතවිලි වලට ඇදී ගියේය. එවිට ඒවා විකාරයක් කුස්සක් හෝ කතා ගෙතීමක් ලෙස නම් කර සිතින් බැහැර කළෙමි. මේ මාගේ පළමු වන කමඨහන් වාර්තාවයි විනාඩි 54යි. ගරු ස්වාමින් වහන්සේට සංවිධායක ඔබ සැමට පෙරවන් සරණයි. වාර්තාව අවසන් ස්වාමින් වහන්සේ. හොඳයි. එතකොට දැන් මේකේ අපිට දකින්න තියෙනවා අර විදිහට අතීත අනාගත හිතවිලි එනවා. නමුත් ඒවා බැහැර කරමින් නැවත නැවත වර්තමානයේට එළඹෙන්න උත්සාහයක් ගන්නවා. එතකොට ඒක හොඳයි. ඒ එළඹිලා බැලුවාම අර කියන වගේ හුස්ම වම් නාස්පුඩුවෙන් ඇතුල් වෙනවා, දකුණු නාස්පුඩුවෙන් පිට වෙනවා. ඒ විදිහට දකිනකොට අන්න අපිට ස්ථිරව කියන්න පුළුවන් අපි වර්තමාන මොහොතේ ඉන්නවා කියලා. එතකොට හැම වෙලේම ගෙනාවට විතරක් හරියන්නේ නැහැ. ඔය කියන විදිහට හිතවිලි අතහැරලා දාලා අරගෙන ආවට විතරක් හරියන්නේ නැහැ. හැම වෙලේම අරගෙන ඇවිල්ලා බලන්න ඕනි කොහොමද මම දන්නේ මම වර්තමාන මොහොතේ සිහිය පිටවගෙන ඉන්නවා කියලා. එතකොට අන්න වාඩි වෙලා ඉන්න තොරතුරු මොනවා හරි අහුවෙනවා නම් එතකොට අපිට විශ්වාසයි. එහෙම නැත්නම් ඇවිදිනවා නම් ඒ අහුවෙන දැනීම් ටික දැනෙනවා නම් කකුලට විලුඹ වදිනවා නම් වැලි පෑගෙනවා නම් එතකොට අපිට විශ්වාසයි. අන්න ඒ විදිහට අර හිතවිලි වලින් බැහැර වෙලා ඇවිල්ලා නැවත නැවත පරීක්ෂා කරලා බලන්න මම කොහොමද වර්තමාන මොහොතේ ඉන්න බව දන්නේ කියන එක. එතකොට මේ පරීක්ෂණය සිද්ධ වෙන්න අපි අර අතීතයත් අනාගතයත් අතරින් මේ වර්තමාන මොහොතට එළඹෙන්න වැඩි උත්සාහයක් ගන්නවා. ඉතින් අපි කියනවා මොකද්ද? අන්න මල අතීතයක් ඒ වගේම නූපන් අනාගතයක් කියලා. ඉතින් ওই දෙක අතර තමයි අපේ හිත වැඩිපුර කරක් ගහන්නේ. වැඩිපුර එහෙ මෙහෙ යන්නේ. එතකොට ඒ අතීතයට මුලා වෙන පමණට අනාගතයට මුලා වෙන පමණට අපිට දුකක්, වෙහෙසක්, පීඩාවක් රැස් වෙනවා. අන්න ඒකයි උතන තියෙන ගැටලුව. අතීතේ හොල්මන් කරන්න අපේ හිතේ වෙහෙස වැඩි වෙනවා. අනාගතේ හොල්මන් කරන්න අපේ හිතේ වෙහෙස වැඩි වෙනවා. ඒ දෙකෙන් අයින් වෙලා ටික ටික වර්තමාන මොහොතට එන්න වර්තමාන මොහොතේ හැම වෙලේම තියෙන විවේකයක්, පහසුවක්, නිස්කලංක ගතියක්. අතීතයට යන්න අනාගතයට යන්න ඒ තැනත්තා හීන ලෝකයක අතරමං වෙච්ච අමුතුම දුකකින්, පීඩාවකින්, වෙහෙසකින් කල් ගෙවන කෙනෙක් බවට පත් වෙනවා. ඒක නිසා වර්තමානයට වැඩි එන්න මේ කෙනාට දකින්න පුළුවනි අන්න වර්තමානයේ විවේක බවක්. මගේ හිත දැන් වැඩියෙන් වර්තමානයේ පිහිටනවා. කලින්ට වැඩිය වර්තමාන මොහොත අගය කරනවා කියන දේ
අපි අපිටම අඳුන ගන්න පුළුවන්. ඒකේ හොඳ සලකුණක් තමයි අන්න අර කී විදියට අපේ හිත විවේක වෙනවා. අපේ හිතේ පහසුවක් තියෙනවා. අපේ හිත වෙනද තරම් අපිට පීඩාවක් වෙහෙසක් දෙන්නේ නැහැ කියන එක ඒක හොඳ සලකුණක්. ඒ වර්තමාන මොහොතට එළඹිලා ඉන්නවා කියන්නේ. වැඩි වැඩියෙන් වර්තමාන මොහොතේ කල් ගෙවනවා කියන්නේ. නමුත් ඒකෙන් අදහස් වෙන්නේ නැහැ අතීත අනාගත සිතුවිලි එන්නේ නැහැ කියලා. ඒවා එනවා. නමුත් ඔය කරන පුහුණුව නිසාම තව ටික දවසක් යනකොට අන්න ඒක වැඩි වැඩියෙන් එන හිතවිලි අතෑරෙන්න පටන් ගන්නවා. කලින්ට වැඩි වේගෙන් අතෑරිලා යනවා. ගැලවිලා යනවා. ඉතින් ඒ සලකුණු තමයි ඔය තියෙන්නේ. ඒක නිසා ඔය විදිහට කරන්න පළවෙනි වார்த்தාවට ඔය විදිහේ විස්තරයක් අහන්න ලැබුණ එක වටිනවා. දැන් තව උත්සාහ කළා නැවත වාර්තා කරන්න කියලා අපි කියමු. වාර්තාංක 2. දරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්සේ. නිතිපතාම කෙරෙන සක්මන වෙනුවට පර්යාංකයක රැඳී සිටියා. හුස්ම රැල්ලට හිත යෙදුවා. හුස්ම ගැනීම ප්‍රකටයි. විවිධ ආයුරෙන් හුස්ම ගැනීම වෙනස් වන අයුරු දැක සිටියා. පිම්බීම, හැකිලීම, පපුව උස් පහත් වීම හෝ කවර වූ ආකාරයකට මේ දැනීම එක් කරනවා. හුස්ම සංසිඳීම සිදුවන අතර નિરાයාසව සිත දෙස බැලේ. සිතවිලි විවිධ ආකාරයට පැන නගිනවා. හඳුනා ගන්නවා. ගෙවි යනවා. සිතවිලි නොමැති වෙනවා. හරියට සිත කලඹනවා, දවනවා, නලියන යන ස්වરૂපය දකිනවා. වෙනත් සිතවිල්ලක් නැහැ. දකින දේ දැනෙන්නේ එසේ. එයත් ගෙවි යනවා. විවිධ ශබ්ද ඇසුණා. ඇසුණු බව මෙනෙහි කරමින් මූලික අරමුණට එනවා. එක දිගට බලපු අරමුණ කැඩී යන බවයි දකින්නේ. සමහර වේලාවට පිටුවකින් එක පෙරලනවා වාගේ හිතේ ස්වභාවය ලෙස දකිනවා. කය ගැන ඉරියව්ව ගැන දැනීම නොතිබුණාම නොවේ. දුර්වල සංඥා මට්ටමක හිටියා. අද ලැබුණු අත්දැකීමයි. අවශ්‍ය උපදෙස් දෙනමින් කාර්මිකව ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට සංවිධායක මඩුල්ලට පින් සිදු වේවා. නිවනින් සැනසේවා. එපමණයි ස්වාමීන් වහන්සේ වාර්තාව. හොඳයි. එතකොට දැන් අපිට මේ වාර්තාවේ කියන විස්තරය අනුව අතන කලින් ඒක නවත්තපු තැන ඉඳලා තව ටිකක් ඉස්සරහට කතා කරන්න පුළුවන්. දැන් අපි මේ විදිහට වර්තමාන මොහොත අල්ලගෙන ඉන්නවානේ. දැන් අර විදිහට අතීත අනාගත දෙක පොඩ්ඩක් අමතක කරලා වර්තමානෙත් එක්ක වැඩි වැඩියෙන් කල් ගෙවන්න උත්සාහ කරනවා. වර්තමාන මොහොතට කිටි කිටියේ එළඹිලා ඉන්න උත්සාහ කරනවා. ඒ එළඹුණාම එන වැඩේ තමයි, ඒ එළඹුණාම පේන දේ තමයි මෙන්න මේ පේන අරමුණ හුස්ම හෝ වේවා වෙන දෙයක් වේවා. මේ පේන අරමුණ අර එක දිගට පවතිනවා කියලා මුලින් පෙනුනට මොකද මේක දැන් කැඩි කැඩි යනවා වගේ, මේක බිඳි බිඳි යනවා වගේ පෙනෙන්න පටන් ගන්නවා. එතකොට ඒ අදහස මොකද්ද? දැන් බුදුරජාණන් වහන්සේ අපිට මේ මුළු ලෝකෙම අස්තිරයි, හුස්ම ස්ථිරයි කියලා හුස්මක් දෙනවා කියමුකෝ. හුස්මක් දුන්නා කියමුකෝ. එතකොට ඒ හුස්ම ස්ථිර නම් ඒ තැනත්තා මොකද වෙන්නේ? අන්න හුස්ම අල්ලගෙන ඒක ස්ථිරයි කියන සංඥාවෙන් නැවතත් කටයුතු කරනවානේ. එතකොට මේ ඇත්තටම දීලා තියෙන්නේ ලණුවක් තමයි. ලණුවක් දීලා තියෙන හැබැයි ලණුවක් බව තේරෙන්නේ ටික දුරක් යනකොට. කන්දේ භාගයක් නගිනකොට තමයි තේරෙන්නේ මේ දිරච්ච ලණුවක් තමයි මම මෙච්චර වෙලා අල්ලගෙන මේ කන්ද නැගලා තියෙන්නේ කියලා. එතකොට අර හුස්ම බිඳි බිඳි යනවා, තමුන්ට පෙනෙන අරමුණ බිඳි බිඳි යනවා කියන්නේ මේ පිහිටට දුන්නු කමටහනත්, මේ ආරක්ෂිත භූමිය කියලා දීපු කමටහනත් අන්න ටික ටික බොඳ වෙලා යනවා. එතකොට අන්න මොකද වෙන්නේ? වර්තමානයේට කිටි කිටියේ මූණ දාගෙන ඉන්නවා, එළඹිලා ඉන්නවා. එළඹිලා බලනකොට තේරෙනවා මේ වර්තමානයේත් බිඳි බිඳි යනවා. වර්තමානයේත් හරියට අපිට කී ආකාරයෙන් පේන්නේ නැහැ. ඉතින් ඔකට ඔය හොඳ අද කාලේ උපමාවක් තියෙනවා. මොකද්ද? දැන් සාමාන්‍ය අපි මේ වැඩ කරන්නේ AC ලයිට් එකකනේ. එතකොට මේ ලයිට් එක අපිට නොපැනෙන වේගයෙන් කැඩි කැඩි බිඳි බිඳි යන ලයිට් එකක් තමයි තියෙන්නේ. ඒ ෆ්‍රීකවන්සි එක අනුව අපේ ඇහි ෆ්‍රීකවන්සි එක අඩිය හින්දා අපිට පේන එක දිගට ලයිට් එක තියෙනවා වගේ. නමුත් අන්න යම්කිසි කැමරාවක් මේ ලයිට් එළියක් තියෙන දිහාවකට එල්ල කළා අපි හිතමු මේ කැමරාවේ ෆ්‍රේම් රේට් එක ගොඩක් වැඩි. එතකොට තප්පරයකට ගන්න රූප රාමු ගණන ගොඩක් වැඩි. එතකොට මොකද වෙන්නේ? අන්න AC ලයිට් එකකින් රෙකෝඩ් කරනකොට මෙන්න මේ කැමරාවට අහු වෙනවා මේ AC ලයිට් එක බිඳි බිඳි යනවා. අර ස්ථිරව දිගට තියනවා කියලා හිතපු ලයිට් එක අර කැමරාවෙන් රෙකෝඩ් කරන්න හරියන්නේ නැහැ. එතකොට කියනවා එහෙනම් ඒකට DC ලයිට් එකක් දාන්න ඕනේ. AC ලයිට් එකකින් මේ වගේ
කැමරාවක රෙකෝඩ් කරන්න හැකියාවක් නැහැ කියලා. මොකද අර කැමරාව තීක්ෂණ වෙන්න සියුම් වෙන්න ඒ ක්‍රියාවලිය හසු වෙන්න පටන් ගන්න නිසා. ඒ වගේ අපිත් වර්තමානයේ ස්ථිරයි හුස්ම ස්ථිරයි කියලා පටන් ගන්නතර මොකද අපේ සිහිය ටික ටික දියුණු වෙනකොට අන්න මොකද වෙන්නේ? ඒකත් බොඳ වෙලා යනවා. ඒකත් බිඳි යනවා. මේ බුදුහාමුදුරුවෝ දීලා තියෙන ලණුවක් කියලා තේරෙනවා. ඉතින් එහෙනම් දැන් මොකද්ද තියෙන හික්මීම? දැන් ගොඩ දෙනෙක් බිය වෙනවා, හැකිලෙනවා, හුස්මත් නැතුව ගියා, මට එකම පිළිසරණක්වත් නැතුව ගියා කියන අදහසනේ එන්නේ. නමුත් ඇත්තටම ඔන්න ඔය බිඳි යන හුස්ම දැන් ටික ටික අතහැරෙනකොට අර ආරක්ෂාවට දීපු හැරමිටියත් ටික ටික අතහැරෙනකොට දැන් මොකකවත් පදනමක් නැතුව විවේකයෙන් කල් ගෙවන්න පුළුවන්ද කියලා තමයි උත්සාහ කරන්නේ. මොකක්වත් අල්ලගන්නේ නැතුව ඉන්න පුළුවන්ද කියලා තමයි උත්සාහ කරන්නේ. එතකොට අන්න වර්තමානයේ අල්ලගත්තා. නමුත් දැන් වර්තමානයේ ටික ටික අතහැරෙන්න පටන් ගන්නවා. වර්තමානයේ ටික ටික ගිලිහිලා යන්න පටන් ගන්නවා. ඉතින් කියනවා අන්න උබෝවන්තේ විදිත්වාන මජ්ජේ මන්තාන ලිප්පති. අන්න අන්ත දෙක දැනගෙන මැද නොඇලේද. අන්ත දෙක කියන්නේ මොනවද? අතීත අනාගත. මැද මොකද්ද? වර්තමානයේ. අන්න මැද නොඇලෙන තත්ත්වය තමයි ඇවිල්ලා තියෙන්නේ. දැන් කලින් මැද ඇලිලා ඉඳිලා දැන් තේරෙනවා මැදත් අල්ලගෙන ඉන්න බෑ. එතකොට හිත කරදර ගන්න නැතුව ඉන්න පුළුවන්ද? එතකොට දුක් නොවි ඉන්න පුළුවන්ද? එතකොට වෙහෙසක් නොගෙන ඉන්න පුළුවන්ද කියන පරීක්ෂණය තමයි දැන් ඉස්සරහට තියෙන්නේ. එතකොට බලන්න ඔය අරමුණ බිඳි යද්දි, අරමුණ නැති වෙලා යද්දි, අර විදියට හිස කඩා වැටෙද්දි මට මේ ක්‍රියාවලියත් එක්ක ඉන්න පුළුවන්ද කියන පරීක්ෂණයක් අපිට ඉදිරිපත් වෙලා තියෙනවා. ඉතින් මේ පරීක්ෂණයට හොඳ කාලයක්. ඉතින් ඉඳලා බලමු අපිටත් අහන්න පුළුවන් ඔය කමටහන් වාර්තාවල මේකත් එක්ක බාර ගන්න සූදානම්ද නැද්ද කියන එක තව ඉදිරියට අහන්න ලැබේ. තුන්වන වාර්තාව තෙරුවන් සරණයි ස්වාමින් වහන්සේ. පරයන්ක භාවනාව කාලය විනාඩි 40ක් පමණ. නිස්සරණ වනයේ අවුරුදු 4ක සිට සතිය වඩන යෝගිනියක් වූවත් එක දිගටම කිරීමට නොහැකි විය. නමුත් හැකි සෑම වේලාවකදීම සතිය පුහුණු කිරීමට අවස්ථාව සලසා ගතිමි. කොරෝනාවට ආශිර්වාදයක් වෙමින් මා නැවතත් වෙනදාට වඩා වැඩි කාලයක් සතිය වැඩිවීමට කාලය යෙදවිය. නමුත් මාසයකට පෙර මා හදබල ලෙස අසනීප වූ විට මාහට පිහිටට හිටියේ කවුරුවත් නොව මේ වඩාගත් සතියම විය. ශරීර වේදනාවල් සුව වූ දවසේ සිට අද දක්වා අඛණ්ඩව සෑම දිනකම පැයක කාලයක් සක්මනට හෝ පරයන්කයට කාලය යොමු කළ අතර පුළුවන් සෑම අවස්ථාවකම කරන දෙයට සිත යෙදවීමට සහ කයේ ක්‍රියාවලියට සිත යොමු කිරීමට පුරුදුව සිටී. එනම් සිතට පැමිණෙන සියලුම සිතුවිලි හොඳින් හඳුනා ගනී. මා අද දිනද පරයන්ක භාවනාව සඳහා කොට්ටය මත වාඩි වී කය දෙස නිරීක්ෂණය කළේය. කකුල් දෙක දන හිස් දෙකෙන් නැවී පොළවට තද වී ඇති අයුරුද පිටුපස කොටස කොට්ටයට තද වී ඇති අයුරුද දුටුවෙමි. ඒත් සමගම සිත පිම්බීම සහ හැකිලීම දුටුවේය. නමුත් ක්ෂණිකවම සිතුවිල්ලකට පිටට ගොස් ඇති බව දුටුවේය. එසේ ටික වේලාවක් ගත වෙනතුරු සිතුවිලිවල සහ හුස්මේ හිත පැවතිනි. සිතුවිල්ලකට පනින්නට පෙර මුලින්ම එක්වරම මතුවන රූපයකට හෝ එසේත් නැත්නම් ශබ්දයක් ඇසී ඒන් රූපයක් මතුවී සිතුවිල්ලකට සිත ඇදී යන බව කිහිප දෙනෙක් සිට නිරීක්ෂණය කර ඇත. මෙසේ එහෙට මෙහෙට ඉක්මනින් පනින හිත ටික වේලාවකට පසු ඒ දිවන ස්වභාවය අඩු වී ටික වේලාවක් හුස්ම රැල්ලේ හෝ කයේ කොතැනක හෝ නිරීක්ෂණය කරයි. එක් අවස්ථාවක කය එක්වරම දෙපැත්තට පැද්දී ඉදිරියට සහ පිටුපසට පැද්දේ. නැවතත් හුස්මට ගියේය. එවිට දුටුවේ ඊටමත් සෙමින් සහ සුමටු ලෙස ඉවර වී යන ආශ්වාසයේ කෙළවරින් නැවතත් ඒ අයුරින්ම ප්‍රශ්වාසය පටන්ගෙන සෙමින් ගොරෝසු වී නැවතත් ඒ සඳහන් කළ චක්‍රය නැවත සිදුවන බවයි. කයේ තනින් තන තද වී ඇති අතර සමහර ස්ථාන හිස් බවකි. එසේ බලමින් සිටින විට කයේ උඩු කොටසේ ඉතා කුඩා ප්‍රදේශයක ක්‍රියා කරන හෘදයයි. කය රවුම් හැඩයක්ගෙන ඇති අතර කයේ ඇතුළත හිස් බවක්ද නමුත් හෘදයේ ක්‍රියාවලියද පිටත තද බවින් යුක්ත විය. පිටත එකම කලබල ගොඩක් ලෙසද කය ඇතුළත ඉතාම නිශ්චලය. එක්වරම හිරිගඩු පිපෙන්නාක් මෙන් කයේ ඇතුළතින් නොව කය වටේ විදුලි තරංග ගොස් සතුටක් නොසතුටක් අතර තැනක් ඉසිලියේය.
එය විස්තර කිරීමට අපහසුය. එළියේ ශබ්ද ජාලයකි. වරහන් ඇතුලේ වැස්සත් සමග ඇතිවන. නමුත් කයේ ඇතුළත හිස් බවකි. රූපද පෙනේ. නමුත් එයින් හටගන්නා සිතුවිලි අඩු බවක් ඇත. එක්වරම කාමරයේ දොර ඇරියේය. එවිට ශරීරය තුලින් සෙමින් ගැසීමක් ඇතිවිය. හිතට සිතුවිල්ලක් පැමිණියේ පුතා හෝ හොරෙකු ඇවිත් ඇති බවය. නමුත් කිරීමට ඇත්තේ ඊට අපහසුවෙන් ලබාගත් සතිය කඩා නොගැනීම බව සිතුවිල්ලක් පැමිණියේය. ඉන්පසු ටික මොහොතකින් දොර වැහිණි. ටික වේලාවකට පසු ඉබේම වාගේ තද වී තිබුණු දෑත් ලිහිල් වී ඇස් ඇරිනි. ඉන්පසු කයේ සහ මනසේ ඇති නිසංසල භාවයට හිත ගියේය. මෙය ලියන මොහොතේ දක්වාද ඒ නිසංසල බව අත්දකිමි. ගතවන සෑම අවස්ථාවකදීම සිත කොතැනක හෝ එල්ලී සිටින්නේ වවුලකු එල්ලී සිටින්නාසේය. අද දිනද කයේ ක්‍රියාවලින් රාශියක් සිදු වුණත් සියල්ල නිවීමට මතක නැත. සියල්ල නැති වෙන්න යන්නේ සිරු කාලයකි. ඔබ වහන්සේට ලොකු ස්වාමීන් වහන්සේ ඇතුළු නිසරණ වනයේ සියලුම ස්වාමීන් වහන්සේලාට නිදුක් නිරෝගී සුව ප්‍රාර්ථනා කරමි. තෙරුවන් සරණයි. අවසානයේ ස්වාමීන් වහන්සේ වාර්තාව. හොඳයි. එතකොට ඔය කියනකොට මට මතක් වුණේ අර මේ බුදුරජාණන් වහන්සේක තැනක කියනවා කෙනෙක් ඇවිල්ලා ප්‍රශ්නයක් අහනවා. මං හිතන්නේ පාරායන වග්ගයද කොහෙද? එක මානවකයෙක් ඇවිල්ලා 16 දෙනා අතරින් එක්කෙනෙක් අහනවා මේ භාග්‍යවතුන් වහන්සේ මෙන්න මේ විදියට මේ මහා සැඩ වතුරක් ගලාගෙන එනවා. අපි හිතමුකෝ සුනාමියක් වගේ එකක් කියලා. සුනාමියක් වගේ එකක් එනවා. එතකොට කියනවා දැන් මේ විල මැද තනි වූ මේ මිනිසුන්ට මොකද්ද ඔබ වහන්සේ කියන ආරක්ෂාව? මේ විදියට සුනාමියක් එනකොට අපි හිතමු දූපතක වගේ තනි වෙලා ඉන්න මිනිස්සෙට මොකද්ද ඔබ වහන්සේ ලබා දෙන ආරක්ෂාව කියලා විමසා සිටිනවා. එතකොට කියනවා අකිංචනං අනාදානං කිසිවක් අල්ලගත්තේ නැති බවත් කිසිවක් අයත් නැති බවත්. ඔන්න ඕක තමයි මගේ ආරක්ෂාව. එතකොට කිසිවක් අයිති නැත්තම් ගහගෙන යන්න විදිහක් නැහැ නේ වතුරේ මුකුත්. දැන් ඔය පුතාවත් හොරෙක් ආවත් වෙනසක් වෙන්නේ නැහැ. මොකද හේතුව මුකුත් අල්ලගෙන නැත්තම් අරගෙන යන්න දෙයක් නැහැ. පහුගිය දවසක මම හරි ලස්සන වීඩියෝ පටයක් දැක්ක. මොකද්ද? කෙනෙක් ATM එකකින් සල්ලි ගන්න යනවා. එතකොට මිනිස්සෙක් පිටිපස්සෙන් ඇවිල්ලා මේ තැනත්තට බඩට පොඩි පිස්තෝලයක් වගේ එකක් තියලා කියනවා ඔය කාඩ් එක දාලා යම් කිසි විදියක මුදල ගන්න තමයි හදන්නේ. ඉතින් මේ කාන්තාව කාඩ් එක දාලා account එකට log වෙලා බැලුවාම මුදල් නැහැ. එතකොට අර තුවක්කුවේ ඉන්න තියාගෙන ඉන්න මිනිස්සයා මොකද කරන්නේ? දැන් ඇත්තටම මුදලක් නැහැ ඒකේ. ඊට පස්සේ හොරාගේ සාක්කුවෙන් සල්ලි ටිකක් අරගෙන හතට දීලා නික්මිලා යනවා. ඒ වගේ තමයි කිසිවක් අයිති නැත්තම් කිසිවක් අල්ලගෙන නැත්තම් කාටද බය වෙන්නේ? මොකටද බය වෙන්නේ? වෙන්න තියෙන දේ වෙනවා. එතනින් එහාට දෙයක් නැහැ. අපි අල්ල බදාගෙන තිබ්බොත් අන්න අර වතුර එනකොට කෑ ගහන්න වෙනවනේ ඉතින්. අම්මෝ කියලා විලාප තියන්න වෙනවා. ඉතින් ඔය පුහුණුව මරණයට කලින් කරලා තියා ගන්න ඕනේ. කොවිඩ් හැදුනට පස්සේ කළා හරියන්නේ නැහැ. ඊට කලින් කරලා තිබුණාම තේරෙනවා කොවිඩ් හැදුනත් මට මේක පිටට හිටිනවා. අර විදියට මරණ මොහොත ආවත් මට මේක පිටට හිටිනවා. මොකද හේතුව අන්න කලින් පුරුදු කරලා තියෙනවා. මේ විදියට අල්ල නොගෙන ඉන්න විදිය පුරුදු කරලා තියෙනවා. ඉතින් එහෙම පුරුදු කරනකොට කෙනෙක්ට තේරෙනවා අර මොකක හරි අල්ලගෙන එල්ලිලා ඉන්නම තමයි මේක හදන්නේ. වවුලෙක් එල්ලිලා ඉන්නා වගේ කොහේ හරි එල්ලිලා මොකක් හරි පොඩි දෙයක් හරි තියාගෙන ඉන්න තමයි හදන්නේ. නමුත් ඔය යන ක්‍රියාවලිය බලන්න. දැන් ඔය නිරීක්ෂණ තියෙනවා මෙහෙම තමයි යන්නේ. මේ විදිහට තමයි හිතිලි වලට ගලාගෙන යන්නේ. ඊට පස්සේ මේ විදිහට තමයි මගේ කය ක්‍රියාව කියලා ගොඩාක් නිරීක්ෂණ තියෙනවා. ඔය නිරීක්ෂණ කියන්නේ ඔච්චර ක්‍රියාවලියක් අහු වෙනවා කියන්නේ අන්නර අල්ලගෙන එලිලා ඉන්න ස්වභාවයේ අඩුවීමක් ඔතන තියෙනවා සෑහෙන. කලින් තරම් එලිලා ඉන්නේ නැහැ. කලින් තරම් අල්ලගෙන ඉන්නේ නැහැ. දැන් අන්න ටික මේ හිතම ඒ දේවල් වලින් අතහැර පයින් ස්වභාවයක් අර වඳුරෙක් පයින්නා වගේ පනින ස්වභාවයක් තියෙනවා. ඉතින් මේ පැනීමට තව ඉඩ දීලා බැලුවොත් අමුතුම විදිහේ ගමනක ගහගෙන යනවා වගේ ස්වභාවයක් අපිට දකින්න පුළුවන්. අන්න අර විදිහේ වතුරක් ගලාගෙන එනවා. වතුරට අපි අසු වෙලා වගේ ගමන් කරනවා. ගමන් කරනකොට මම කොපමණකට මේ වතුර අල්ලගෙන ඉන්නවද? මේ වතුරට බය වෙලා ඉන්නවද? මගේ ශරීරේ
මගේ මේ හිතට එන හිතවිලි කොපමණකට අල්ලගෙන ඉන්නවද කියලා පරීක්ෂා කරන්න හොඳ අවස්ථාවක් තමයි එන්නේ. ඒ ජල පහරට අසු වෙන එකේම ප්‍රයෝජනයක් විදිහට අපිට දකින්න පුළුවන් ටික ටික මේවා එක එක ඇති වෙවි නැති වෙවි යනකොට ඔන්න අර අල්ල ගන්න ස්වභාවෙත් ටික ටික අඩු වෙලා යනවා. එතකොට නොදැනීම මේක ගහගෙන ගියත් දවසක ගානක් නැති ස්වභාවයක් අත්දකින්න පුළුවන්. ඒ දිහාවට තමයි යන්නේ. ඉතින් තව තව උනන්දු වෙලා කටයුතු කරන්න. අර මුල් කී ටිකට මට කියන්න තියෙන්නේ අපි හිතමු දැන් ආපහු රට ඇරියානේ ආපහු දැන් කල් නැති වෙන්න ඉඩ තියෙනවානේ. ඒ අවස්ථාවේදීත් බලන්නකෝ අඩුම ගානේ මට මේ ගෙදර වැඩ, එදිනෙදා වැඩ, කොහොමත් කරන වැඩ ටිකවත් සිහි කල්පනාවෙන් කරන්න පුළුවන් වේද කියලා. ඒ සඳහා උත්සාහයකුත් දරලා තියෙනවා. ඉතින් ඒ වගේ වෙලාවට ඒ වගේ උත්සාහයක්වත් දරන්න. මේක එහෙම අතැල්ලා හරියන්නේත් නැහැ. ඉතින් එදිනෙදා ඒ රාජකාරී කරන ගමනුත් පුළුවන් උත්සාහයක් දරලා බලන්න. හරි. මම මේ වැඩ කටයුතු ලැබිලා තියෙනවා. මගේ මේ කෙරෙන වැඩේ ගැන අවධානයෙන් කොහොමද මම කරන්නේ කියන දෙයට එළඹෙන්න පුළුවන්. ඉතින් ඒ විදිහට උත්සාහ කරන්න කියලා තමයි මට කියන්න හිතෙන්නේ. වාර්තාංක 4 ගරුතර ස්වාමින් වහන්සේට නමස්කාර වේවා. සතිමත් සක්මන. පියවර 26ක් දුර ඇවිද ගිය හැකි කාපට් පොළව තෝරා ගතිමි. පළමුව දෙවරක් එහාට මෙහාට ඇවිද ගියමි. එතැන් සිට වම දකුණ ලෙස පාද මාරුවෙන් මාරුවට තබමින් සතිමත්ව ඇවිද්දෙමි. කාපට් එකේ තද තැන්, සිනිඳු තැන් යටිපතුලට දැනිනි. වම් කකුල ඔසවා තබන විට දකුණු පාදයේ කයේ බර දරයි. දකුණු කකුල ඔසවා තබන විට වම් පාදයේ කයේ බර දරයි. මේ ආකාරයට මාරුවෙන් මාරුවට කය සමබර කරමින් ඉදිරියට ගෙන යයි. ඒ දෙස සතිමත්ව බලා සිටියෙමි. කයට දැනෙන උණුසුම හා සීතල තේජෝ ලක්ෂණ ප්‍රකට කළේය. ඒ අතර මා අවට විශාල අවකාශයක් තිබුණෙමි. එම අවකාශයේ මගේ කය කුඩා තිතක් ලෙස පෙනෙන්නට විය. සිත කිහිපවරක් ඥාති විතක්ක සහ අනාගත සැලසුම් වලට ගියේය. ඒවා සක්මනට බාධාවක් වූයේ නැත. ගත වූ කාලය විනාඩි 45කි. පර්යංකය වැඩිම. සක්මනට පසු පර්යංකයට වාඩි වූයෙමි. වාඩි වී වාඩි කරවා ඇති කය දෙස බලා සිටියෙමි. එය තුඹසක හැඩයක් ගන්නා බවද දුටුවෙමි. මගේ මූල කර්මස්ථානය ආනාපාන සතිය පුරුදු කිරීමයි. දැනට වර්ෂ ගණනාවක් සතිය පුරුදු කරන කෙනෙක් වෙමි. අද දින කයේ ධාතු කොටස් මෙනෙහි කරමින් සිටින විට හුස්ම රැල්ලක් වම් නාසිකාග්‍රය ස්පර්ශ කරමින් ඇතිල් වූයේය. එය ගොරෝසු හුස්මකි. එය පිටව ගියේ දීර්ඝ හුස්මක් ලෙසය. සියුම් වී විසිරී යන ආකාරය දුටුවෙමි. මෙසේ දිග කෙටි රළු සිනිඳු මෙන්ම හුස්ම අතර පැවති අවකාශය දුටුවෙමි. ලං වී හුස්ම නිරීක්ෂණය කරමින් සිටින විට ක්‍රමයෙන් හුස්ම ගෙවි ඉතා සිහින්වනු දුටුවෙමි. ඒ ගැන මනාප අමනාප නැතිව අරමුණේ සිත පිහිටුවා ගැනීමට හැකි විය. කයේ විපර්යාස කීපයක්ද ප්‍රකට විය. උදරයේ ඇතුලේ වායු කම්පනයන් හොඳින් ශ්‍රවණය වේ. කය පුරා වේදනා විසිරී යනු දැනේ. ඒවා ඉතා සියුම් වේදනා බව හැඳින ගතිමි. ඊයේ ඔබ වහන්සේ දේශනා කළ පරිදි කුණක කොටස් ප්‍රකට විය. කෙල, කඳුළු, ලේ සරව, කලාඳුරු, දත් මැලියම් ලෙස නිතර පෙනෙන කුණක කොටස් මෙනෙහි කෙරුවෙමි. නැවත සිත මූලික අරමුණේ ඒකාග්‍රව ඇති බව දැනිනි. රංජනීය හෝ මෝහනීය ධර්ම කිසිවන් බාධා වූයේ නැත. අරමුණෙන් මිදුණු විටද සිත අරමුණේ ඒකාග්‍රව ඇති බව දැනිනි. ගත වූ කාලය පැය 1කි. මේ දිනවල ආජීවක අෂ්ටමක සීලය සමාදන්ව සිටින නිසා වචනයෙන් සිදුවන අකුසල 4න් ඈත්ව සිටීමට උත්සාහ කරමි. ලැබෙන උපදෙස් අගය කරමි. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. වාර්තාව අවසන් ස්වාමීන් වහන්සේ. හොඳයි. ඔය ආජීවට්ටම සීල සමාදන් වුණා කියන්නේ ඇත්තටම මේ කට අරින්නත් බැරි ගන්නට ප්‍රශ්නයක් මතුවලා එනවා. උපෝසත අටසිල් රකින්න එක පහසුයි. ඔයිට වැඩිය. මේ උතන අහුවෙනවනේ ඔය කටෙන් එන වචන මේවා ටික ඔක්කොම හතරම අහුවෙනවනේ. ඒතකොට ඉතින් කතා කරන්න පුළුවන් බොහොම සීමිත ප්‍රමාණයකට පමණයි. ඉතින් ඒක කමක් නැහැ. අපි මේ විදිහේ ටිකක් වෙනස් විදිහකින් ඉඳලා බලමු. වෙනස් ස්වභාවයකින් ඉඳලා බලමු. එතකොට අපිට අපි ගැන වුණත් යම් දේවල් ටිකක් අඳුන ගන්න පුළුවන්. දැන් ඔය සාමාන්‍ය අපි කෙනෙක් එක්ක කතා බහකට යනකොට උනත් අපි හිතමුකෝ අපි සෝෂලයිසින් කියලා කියන්නේ. ඔය නිකන් දැන හඳුන ගැනීම වගේ ඒවා කියලා කියන්නේ. ඒ වගේ තැනකට ගියත් අපි කතාව ගැන බැලුවොත් ගොඩක් වෙලාවට අපි අපේ මතවාදයක්, අපේ ලොකුකමක්, අපේ වචන ටිකක් ඉදිරියෙන් තියනවා මිසක්
අපි මේ කෙනෙක් සමහර විට කියන දෙයකට ඇහුම්කන් දෙන්න එච්චර උනන්දුවක් නැහැ. එතකොට කියනවා අපි මේ විදිහට මිනිස්සු ආශ්‍රය කරන්න යනවා. හැබැයි අපි යන්නේ කොයි විදිහටද? ලොකුකම් කියන්න උමනාවකිනුත් ඊළඟට ඒගොල්ලෝ කියන දේ අහන්න මැලිකමකිනුත් තමයි අපි යන්නේ. මේ විදිහට තමයි ගිහිල්ලා අර තමුන්ගේ පම්පෝරියක් ගහලා බෙරිලා එනවා. ඉතින් අර මනුස්සයා කිව්ව දේ ඔලුවට යන්නෙත් නැහැ. දන්නෙත් නැහැ මොකද්ද කිව්වේ කියලා. සමහර විට ගෙදර දොරේ කට්ටිය එක වුණත් ගනුදෙනු කරනකොට ඒ වගේ මේ හිතේ කොහෙදෝ මොකද්දෝ ක්‍රියාවලියක් යනවා. එතකොට ඒ අතරමං වෙලා තමයි ඉන්නේ. ඉතින් අර මනුස්සයා කිව්වද දන්නෙත් නැහැ. සමහර විට ෆෝන් එක දිහා බලාගෙන ඉන්නවා. නැත්නම් ටීවී එක දිහා බලාගෙන ඉන්නවා. ඉතින් ඔහොම තමයි කල් ගෙවෙන්නේ. ඉතින් ගෙදර දොරේ සම්බන්ධතාවත් ඉතින් ටික ඉතින් පහු වෙනකොට කොහොකෝ වෙනවා වගේ වෙන එක ස්වභාවිකයි. දරුවෝ ඒ බොහොම ප්‍රිය විදියට හිටපු කට්ටියෙක් වුණත් කතා බහ කරන්නවත් වෙලාවක් ලැබෙන්නේ නැහැ. බොහොම අමාරුයි. ඇහුවොත් ඉතින් කියන්නේ මේ උදේ ඉඳලා රෑ වෙනකම් මම මැරෙන්නේ ඔයගොල්ලෝ වෙනුවෙන් තමයි කියලා. නමුත් මැරුණාට මොකද? අන්න ඒ විවේකීව කතා බහ කරන්න වෙලාවක් නැත්තම්. අඩුම ගානේ ඒ කෑම මේසෙවත් පොඩ්ඩක් මේ දරුවෝ කියන දේවල් වලට ඇහුම්කන් දෙන්න වෙලාවක් නැත්තම් ඒක බොහොම අමුතුම විදිහේ කැපවීමක් තමයි. ඉතින් ඒකින්ද අපේ ජීවිත ගැන ඔය වචනේ පැත්තෙන් ගත්තොත් ලොකු පරීක්ෂණයක් තියෙනවා. ඉතින් මේ විදිහේ පරීක්ෂණයක් කරගන්නත් හොඳ අවස්ථාවක් ලැබිලා තියෙනවා. අර පහුගිය දවසක දරුවෙක් කියනවා මොකද්ද අපේ මේ විදිහට සතිපාසලට සම්බන්ධ වෙලා සතිය ගැන ඇහුවට පස්සේ අපි තීරණයක් ගත්තා. අපේ ගෙදර 5 දෙනාම එකට ආහාර ගන්න. ඒ ආහාර ගන්නකොට අපි සතියෙන් ආහාර ගන්න අදහසක් ඇති කරගත්තා. ඒ ඇති කරගෙන මේ විදිහට 5 දෙනාම නිශ්ශබ්දව ආහාර අරගෙන සිහියෙන් ආහාර අරගෙන ඊට පස්සේ අපි පොඩි කතා බහක යෙදෙනවා. කොහොමද මට දැනුනේ කොහොමද සිහිය පිහිටෙවේ කියලා වගේ කතා බහක යෙදෙනවා. ඉතින් අර විදිහට අඩුම ගානේ ගෙදර 5 දෙනෙක් එකට වාඩි වෙලා ආහාර වේලක් ගන්නවා කියන්නේ ඒකත් ලොකු දිනුමක් නේ. ඒකත් ලොකු ජයග්‍රහණයක් නේ. මොකද බත් පිඟානක් අරගෙන ටීවී එකක් ඉස්සරහා වාඩි වෙනවා. ඉතින් ටීවී එකේ යනකුණු කන්දල් ටික ඔලුවට වැටෙනවා බතුත් යනවා. කොහොම හරි ඉතින් ගෙදර දොරේ මිනිස්සු ගැන අවධානයක් යොමු කරන්න ලැබෙන්නේ නැහැ. ඉතින් අඩුම ගානේ සතියේ නාමයෙන් හරි කමක් නැහැ. මේ විදිහට ආහාර වේලක් විවේකීව අරගන්න පුළුවන්ද? ඒ විදිහට සිහියෙන් අරගන්න පුළුවන්ද? ඒ නැතත් කමන්නේ අඩුම ගානේ ගෙදර 4-5 දෙනා එකට එකතු වෙලා මේ යම් කිසි විදියක මේ දරුවෝ එහෙම කියන දේ අහගෙන ඒගොල්ලන්ගේ ඒ තියෙන ප්‍රශ්න හරි මොනවා හරි කතා කරමින් තමුන්ගේත් අදහස් දක්වමින් එකට ආහාර වේලක් ගන්න පුළුවන්ද කියන අඩුම ගානේ පරීක්ෂණයක් අපි ළඟ තියෙනවානේ. අනේ එහෙම ගත්තොත් තේරෙනවා මේ කතාව කියන එක එච්චරම අවශ්‍ය නැහැ. ඒ නුවට ඇහුම්කන් දීම තමයි උතන තියෙන ප්‍රධානම කොටස. උතන කෙනෙක් එක කතා බහ කරනකොට තියෙන ප්‍රධානම දේ තමයි ඇහුම්කන් දීම. ඉතින් ඇහුම්කන් දීම පැත්තෙන් හොඳයි ඔය ආජීවට්ටමක සීල කියන එක. මොකද කට ඇරියොත් කැඩෙන ගානට තමයි ඒකේ තියෙන්නේ. ඉතින් එහෙම නිශ්ශබ්ද වෙන කෙනෙක්ට හරිම පහසුයි මෙන්න මේ විදිහේ ජීවිත පරිවර්තනයක් කරගන්න. ඒ විදිහට කල් ගෙවන්න පහසුවක් තියෙනවා. ඉතින් එහෙම වචනෙන් කතා නොකරන ස්වභාවයක් ඒ වෙනුවට අවධානයෙන් ඉන්න ස්වභාවයක් දියුණු කරගන්න අපිට පුළුවන්. ඉතින් දැන් කාලයක් තිස්සේ කරන කෙනෙක් හින්දා එන්නේ නිශ්ශබ්දතාවයේ තුලින් ඒ තමුන් ගැන අවධානයක් පිහිටවගෙන තියෙන අවකාශය තුලින් ඔය කියපු වාර්තාව නැවත පරීක්ෂා කළා. අපි හිතමු මෙන්න මේ විදිහේ දෙයක් ඊළඟට පරියන්කේ වාඩි වෙනකොට පොඩක් බලන්න මේවැයෙන් දැන් ලොකු විස්තරයක් කිව්වා. දැන් සිහිය ගැන මං කියලා දෙන්න දෙයක් නැහැ. හොඳට දන්නවා කොහොමද කරන්නේ ඔක්කොම තේරෙනවා. මේ ටිකෙන් අපිට බලලා කියන්න දැන් අර පහුගිය දවසක ධර්ම දේශනාවේදීත් මං කියන්න උත්සාහ කරා මේකේ කරන දේවල් තියෙනවා කෙරෙන දේවල් තියෙනවා. ඒතර මේ දෙක අතර වෙනස අඳුන ගන්න පුළුවන්ද කියලා බලන්න. මොනවද බලන්න කෙරෙන දේවල් මොනවද බලන්න මම පැනලා කරන දේවල්. ඒතර සමහර දැනෙන්න පුළුවන් සිහිය පිහිටවන එකත් මම මෙහෙවීමෙන් තමයි කරන්නේ. සමහර විට තේරෙනවා මෙහෙ පැන සිහිය පිහිට වෙන ගතියක්. ඔය වෙනස අධ්‍යයනය කරන්න පුළුවන් නම් එතන වටිනා ප්‍රගතියක් තියෙනවා. කෙරෙන දේවල් සහ කරන දේවල් අතර වෙනස අඳුන ගන්න පුළුවන් නම් ඒකේ වටිනාකම අපිට ඊළඟ දවසේ සාකච්ඡා කරන්න පුළුවන්. මම කියපු දේ තේරෙන්නේ නැති කියලා මම හිතනවා. චංකුමීට තේරුණාද? එහෙමයි ස්වාමීන් වහන්සේ. හරි. එහෙනම් අපි යන් ඉදිරියට. වාක්‍යාංක 5 ස්වාමීන් වහන්සේ ගරුතර ස්වාමීන් වහන්සේ සක්මන පියවර 7-8ක් යන විට අනායාසයෙන් සක්මන සිදුවේ. විලුඹ
බිමට තදවන විට පාදය දිගේ ඉහළට ඇතිවන තෙරපුම නිරීක්ෂණය කළෙමි. විනුවෙන් ඇතිවන තෙරපුම හිස දක්වා පැතිරේ. වම් පාදයේ විනුවෙන් ඇතිවන තෙරපුම දකුණු පාදයෙන් ඇතිවන තෙරපුමට වඩා වැඩිය. ඉඳ හිට සිතුවිලි මතුවේ. ඒ බව දැනගත් විට සිතුවිලි නැතිවේ. සමහර විට අවධානය හිස ඇතුළතද සිදුවන තෙරපීම් නිහිල්වීම් වලටත් යොමු වේ. හුස්ම නොගෙන සක්මන් කරන බව මෙන් දැනේ. සක්මනේ කාලය පැයකි. පර්යංකය මුල සිටම ආශ්වාස ප්‍රාශ්වාසය නොදැනේ. හිස ඇතුළත සිදුවන තෙරපීම් නිහිල්වීම් දැනේ. විනාඩි කිහිපයක් යන විට එම දැනීම් තුනී වී විශාල ප්‍රීතියක් ඇතිවේ. අත්වල සම මතුපිට ප්‍රදේශයේද තද සීතලක් දැනේ. ප්‍රීතිමත් ස්වභාවය තවත් වැඩි වූ පසු එය හිස් මුදිනෙන් සිරුර පහළට වැක්කිරෙනවා මෙන් දැනේ. ටික වේලාවකින් එම ප්‍රීතිමත් ස්වභාවය තුනී වී ගොස් සිතක් කයක් දෙකම සංසුන්ව පවතී. හුස්ම නොදැනුවත් අවධානය උඩුතල ප්‍රදේශයට තියාගෙන සිටියෙමි. කලින් දින සිදුවීමකදී අසන්නට සිදු වූ සිත් පාරවන ලෙස කියූ වචනවලට සිත ගියා. දැන හෝ නොදැන සිදුවී ඇති වරදක් නිසා එසේ සිදු වුණේ කියා සිතුණා. එම සිදුවීම් ගැන මේ මතුවන්නේ අමනාපකමක් කියා මෙනෙහි විය. ඒ සමග මුවට මද සිනහාවක් සහ සිතට විශාල ප්‍රීතියක් ඇති විය. සුළු වේලාවකින් නැවතත් ගෙවී ගොස් ඇති හුස්මට යොමු වුනේමි. එසේ සිටින විට නීරස බවක් ඇති විය. එම දැනුවත්කම සමගම නැවතත් අල්පදිමත් බවක් ඇති විය. වර්තමාන මොහොතේ ඇති සුවය මෙනෙහි විය. ටිකෙන් ටික මුළු සිරුරම අයිස් කුට්ටියක් මෙන් දැනිනි. පරයන්කේ කාලය පැය දෙකකි. එම කාලය ගත වෙනවා දැනුනේ නැත. ඔබ වහන්සේට පෙරුවන් සරණයි. වාර්තාව අවසානයේ ස්වාමීන් වහන්සේ. හොඳයි. එතකොට අපේ හිත තුළ ගැබ් වෙලා තියෙන දේවල් ටික ටික ওই විදිහට දවසේ සිදුවීම්, පහුගිය දින කීපේ සිදුවීම් ওই විදිහට එනවා. එතකොට එන්නේ ඇත්තටම නිකන් අර හීලින් ප්‍රොසෙස් එකක් වගේ තමයි උතන තියෙන්නේ. සුව සේවාවක් වගේ තමයි තියෙන්නේ. ඇත්තටම හිතේ ස්වභාවය ටික ටික මතුවලා එනවා. සමහර විට එතෙන්දී හිත රිදුනේ ස්වභාවයක් දැනුනේ නැහැ. නමුත් පස්සේ නිකන් අර කොක්කු වගේ ඇමිනිලා එනවා. එතකොට හොඳට තේරෙනවා මම එවලේ මට මේක නොතේරුණාට මම යම්කිසි වෙහෙසක් දුකක් අරගෙන තියෙනවා. සමහර විට කෙනෙක්ට කරපු වරදක් පස්සේ හිතට නැගිලා එනවා. එතකොට අන්න එතන මම කොච්චර එවලේ එහෙම දුන්නේ නෑ කියලා හිතුවට ඔන්න මගේ අතින් වරදක් වෙන ස්වභාවයක් තියෙනවා. කියලා ඔන්න ඔය විදිහට සියුම් දේවල් අඳුර ගන්න පුළුවන්. ඒක ඇත්තටම අර සුව සේවාවක් වගේ. ඉතින් ඒක නිකන් ඔය හිතවිලි නෙමෙයිනේ ඕවා නිකන් අර හදවත කතා කරනවා වගේ ස්වභාවයක් තමයි තියෙන්නේ. එතකොට අන්න මේ හදවත පෑරිලා තියෙනවා. එහෙම නැත්නම් මගේ හිතට එකක නැති වැඩක් වෙලා තියෙනවා කියලා ඔය වගේ දේවල් එනවා. ඉතින් අපි හිතමු හවසකට වගේ දවසේ රැකියා වැඩ කටයුතු ඉවර කරලා හවසකට වගේ පැයක්මාරක් සක්මන් කරොත් අන්න මොකද වෙන්නේ? ඒ සියල්ලම මේ ගොජ දම එන්න ගන්නවා. වාඩි වෙලා ඉඳියත් ඒ වගේ තමයි. එතකොට අර දවස පුරා එකතු වෙච්ච කුණු කන්දල් ටික ආපහු එළියට දානවා වගේ ස්වභාවයක් තියෙනවා. ඉතින් ඒ ක්‍රියාවලියට ඉඩ දෙන එක හොඳයි. එතකොට සුව සේවාවකුත් සිද්ධ වෙනවා. ඊළඟ දවසේ මේ අඩුපාඩු නොවෙන්න මොකද්ද මං කරගන්න ඕනි කියලා නිවැරදි වීමකුත් ඇති කරගන්න පුළුවන් ඔක තුලින්. ඊළඟ දවසේ වගේ සිදුවීමක් වෙනකොට මම ඊට වැඩි අවධානයෙන් ඉඳලා මගේ හිත රිදෙන්නෙත් නැති වෙන විදිහට, හදවත පෑරෙන්නෙත් නැති වෙන විදිහට වැඩ කටයුතු කරනවා කියලා මොකක් හරි පොඩ්ඩක් එහෙම කර ගැනීමකුත් කරන්න ඔයගේ දේවල් උපකාර වෙනවා. ඒ වගේම අර කුණු කන්දල් ටික ආවර කළා. කුණු කන්දල් ටික පොඩ්ඩක් එළියෙන් තියලා සිහියෙන් නිින්දකට එළඹෙන්න. ඒ නිදිය ගන්න වැඩේ යම්කිසි සිහියක් සහිත කෙනෙක් විදිහට එළඹෙන්න ඒකත් උපකාර වෙනවා. හවසට අර දවසේ තියෙන ටික ඔක්කොම පොඩ්ඩක් විවේක වෙන්න දීලා ඊට පස්සේ නිින්දට එළඹෙනවා. අන්න එහෙම නිින්දට එළඹුණොත් අපි මේ නිින්දට එළඹෙන්නෙම මේ විවේක හිතකින්, සතිමත් හිතකින්. අර කුණු කන්දල් ටික අතහැරලා. එතකොට එහෙම නිදිය ගන්න කෙනෙක්ට අන්න සිහියෙන් නිදිය ගැනීමේ ආනිසංස 5ක් බුදුරජාණන් වහන්සේ කියන්න උත්සාහ කර ඉන්නවා. ඉතින් මම ඉස්සර වෙන එකකින් අරගෙන ආනිසංස ටිකක් කීකින් දියා බලනකොට ඒ ටික ඔක්කොම තියෙනවා. ඊට අමතරව තව වැඩිපුර එකකුත් තියෙනවා. මොකද්ද මේ ආනිසංස 5? කියනවා මේ සුවසේ නිදනවා මේ තැනැත්තා. ඊළඟට සුවසේ පිබිදෙනවා මේ තැනැත්තා. ඒ වගේම මෙයා නපුරු හීන දකින්නේ නැහැ. ඒ වගේම
මෙයාව දෙවියෝ රකින්නවා කියලා ඔන්න ඔය විදිහට ආනිසංස 4ක් පෙන්නනවා. ඔය ආනිසංස 4 අර මෙත්තානිසංස සූත්‍රෙත් තියෙන ඒවා තමයි උතන පෙන්නන්නේ. ඊට පස්සේ පස්වෙනුව තව ආනිසංසයක් පෙන්නනවා. මොකද්ද? මෙන්න මේ සිහිනෙන් සුක්‍රමෝචනය වෙන්නේ නැහැ කියලා සිහියෙන් නිදිය ගන්න කෙනෙක්. එතකොට මොකද්ද මේ කියන්නේ? සුක්‍රමෝචනයක් දක්වා හීනෙන් යන්න සාමාන්‍ය රාගේ ගොඩක් ඔද්දල් වෙන තත්ත්වයට යන්න ඕනේ. රාගේ පොඩක් වර්ධනය වෙලා යන්න ඕනේ. එතකොට බුදුරජාණන් වහන්සේ කියන්නේ එපමණකට මේ වගේ දේවල් පිටිපස්සේ යන ස්වභාවයක් අපේ හිතේ නැහැ අර විදියට සිහියෙන් නිදිය ගත්තොත් කියලා. එතකොට කාන්තාවන්ට වේවා පිරිමි පක්ෂයට වේවා අච්චර රාග අධික ස්වභාවයකට නිින්දෙදී ඇවෙන්නේ නැහැ කියලා තමයි මේ කියන්නේ. සුක්‍රමෝචනයෙන් තමයි එතන පෙන්වන්නේ. නමුත් අර අදහස තියෙන්නේ. එතකොට අර පුරුදු කරපු සිහිය අපි නොදන්න වෙලාවකවත් අපේ පිහිටට ඉන්නවා කියන දේ තමයි මේ කියන්නේ. එතකොට හීනෙන් මලොත්, නිින්දෙන් මලොත් අන්න අපාගත වෙන එක වුණත් ඒක නිසා වළකින්න පුළුවන්. මොකද මරණ මොහොත කියන්නේ ওই නිින්ද වගේ ස්වභාවයක්. ඒ කියන්නේ අපිට පාලනයකින් තොර ස්වභාවයක්. එතකොට හීනේ අපිට හීන දකින්නේ මොනවද? එහෙම choice එකක් නැහැනේ අපිට මේ වගේ අවස්ථාවක. ඒ වගේ මරණ මොහොතෙත් ඒ වගේ. නමුත් සිහියෙන් නිදිය ගන්න කෙනෙක්ට අන්න අර ආනිසංස තියනවා කියලා කියනවා. අච්චර විදිහට ඕලාරික විදිහට මේවා එන්නේ නැහැ කියලා කියනවා. ඉතින් ඒ වගේ ආනිසංසත් විඳින්න අපිට හුරුවක් හදාගන්න පුළුවන්. ඔන්න ඔය විදිහට දවසේ තියෙන කුණු කන්දල් ටික අතහැරලා නිදිය ගත්තොත්. ඒ ටික අතහැරීම සඳහා අමාරුට විනාඩි 20ක් 30ක් 40ක් වුණත් යන්න පුළුවන්. අර විදිහට සක්මනක් පරයන්කයක් කරන්න වෙනවා ඉතින්. ඒ කිරීම තුළින් නිින්දට එළඹුණොත් අන්න අර වගේ ආනිසංස කියන්නේ නිින්දට එළඹෙන්නෙම සතිමත් හිතකින් ඊට පස්සේ ඉතින් ඇඳේ වැතිරලා ඉබේම නිින්ද යනකම් ඒ පිළිබඳ සිහියෙන් ඉන්නත් පුළුවන්. අන්න අර විදිහ ආනිසංස 5ක් පෙන්නලා දීලා තිනවා. ඉතින් ඒකින්ද බලන්න ඒ වගේ එන අවස්ථාවලදී ඒවට පුළුවන් තරම් ඒ ක්‍රියාවලියට බාධා කරන්නේ නැතුව ඒවට එළියට යන්න දෙන්න, ඒ සුව සේවාවට ඉඩ දෙන්න. ඉඩ දීමෙන් අපිට ලොකු අර විදිහට අනාගත නිවැරදි වීමක් සහ සුව සේවාවක් කියන දෙකක් සිද්ධ වෙනවා. හයවන වාර්තාව අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ මාස 3කට කලින් කාලයක් නිස්සරණයේදී නේවාසිකව භාවනා කොට ගෙදර ඒමෙන් පසු ඉදිරිපත් කරන පළමු කමඨහන් වාර්තාව මෙයයි. ආනාපානය මුල් විනාඩි 2 පමණ පෙරුණද ඉන්පසු අන්ධකාරයෙන් යුක්ත වූ හිස් ආකාශයේ හිත පිහිටයි. මේ මුලදී විතක්ක ਵਿਚාරයෙන් ස්ථාපිත කළ ද සුළු කාලයක් ගෙවී යද්දී ඉබේම එය තුළම සිත පවතී. වරින් වර ශබ්ද ඇසේ. සිතුවිලිද පැමිණේ. නමුත් මේවා වෙත සිත ආකර්ෂණයක් නොදක්වයි. ඒවා දිහා ඇලීමක් ගැටීමක් නොඇතිව බලන් සිටී. සමාධි මට්ටමේ අඩුවීම් වැඩිවීමද පෙනේ. බොහෝ විට සිතුවිල්ලක් ඉවර වූ විගස සමාධි මට්ටමේ ලොකු වැඩිවීමක් දකි. එවිට හිත අවකාශයේ මුදුනකට පැමිණ නැවතන වාසය දැනේ. එයින් එහා කුමක්දෝ තිබේදයි නමුත් එය සිතට කුමක්ද යන්න වටහා ගැනීමට නොහැකි බව පෙනේ. මෙය චක්‍රයක්සේ එක දිගට වේ. පැයක පරයන්ක කාලයේ විනාඩි 45ක් පමණ මෙසේ ගත වේ. පරයන්ක භාවනා වාර්තාව එපමණයි. ඔබ වහන්සේට සහ නිසරණේ සැමට තෙරුවන් සරණයි. එපමණයි ස්වාමීන් වහන්සේ වාර්තාව. හොඳයි. මෙහි මාස 3ක් නැවතිලා ඉඳියට මොකක් හරි පටලවාගත්ත ස්වභාවිකුත් තියෙනවා ඔය වාර්තාව ඇතුළත. එතකොට ඔය හිස් අවකාශයක් ගැන ප්‍රකාශ කරනවා. ඒ පාවිච්චි වෙන වචන දිහා බැලුවාම යම් කිසි විදියක පැටලිලි සහගත ගතියක් තියෙනවා. ඉතින් මේ ලියපු කෙනාට මම කියන්නම් හරි ඔය හිස් අවකාශයක් දැන් අහු වෙනවනේ. දැන් ඕක නැති වෙලා යනකම් ඉන්න පුළුවන්ද කියලා බලන්න ඔය පරයන්කේ. දැන් ඕක ආවා කියලා කියනවා. ආවම මේකේ තව ටිකක් ඉස්සරහට යනවා කියලා කියනවා. නෑ ඔය එන හැම දෙයක්ම යන දේවල්. එතකොට බලන්න ඔය කියන தත්ත්වේ නැති වෙලා යනකම් දවසක වාඩි වෙලා ඉන්න පුළුවන්ද කියලා. නැති වෙලා යනකොට මොනවද එන දේවල් කියලා බලන්න. ඔය විවේකයක් තියනවා නම් අරමුණු නැති ස්වභාවයක් තියනවා නම් ඒක කොයිලාවේ හරි විපරිණාමයකට ලක් වෙන්න එපයි. අනේ විපරිණාමයට ලක් වෙනකොට සමුගේ අත්දැකීම ඔකට සාපේක්ෂව කියන්න පුළුවන්. එහෙනම් මෙන්න මේක ඉදිරිපත් වුණා. මේ විදිහට කයේ වේදනාව ආවා. මේ විදිහට ශබ්ද හිතවිලි එන්න ගත්තා. මෙන්න මේම හිත වැඩ කරනවා දැන් මෙන්න මේ විදිහට තමයි දැන් හුස්ම වැටෙන්නේ කියලා කියන්න පුළුවන්. අන්න එහෙම කිව්වනම් ඕකේ ඔතනින් ඔය කට්ටේ පයින්නෝ. එහෙම නැත්නම් හැමදාම නිකන් පඩි පෙලක් උඩට ගිහිල්ලා බලා ඉන්නවා තව පඩිය උඩට මතුවේද කියලා. නෑ එතනින් පස්සේ ආපහු බහැලා එන්න ඕනේ. ඕම දෙතුන් පාරක් නැගලා බලන්න ඕනේ. එතකොට තමයි පඩි පෙලේ නියම රංගේ හොයාගන්න පුළුවන් වෙන්නේ. නැත්නම් ඉතින් එකපාරක් නැගලා ඉතින් උඩ බලාගෙන ඉන්නවා.
උඩ බලාගෙන ඉන්න ස්වභාවයක් තමයි උතන තියෙන්නේ. අර අපිත් නිකන් අර කියන්නේ නිකන් අහස දිහා බලාගෙන ඉන්න කුඩේකුත් අරන් වහිද කියලා. එහෙම කට්ටිය ඉන්නවනේ දැන් මේ දවස්වල විශේෂයෙන් ඉන්න වැස්සේ නැතත් කුඩයක් අරගෙන එළියට බහිනවා. පාරට බහිනවා. ඊට පස්සේ අහස දිහා බලාගෙන ඉන්නවා දැන් වහිද කියලා. දැන් කුඩේකුත් ගෙනහල්ලානේ තියෙන්නේ. ඉතින් වැස්ස නැත්නම් ඒකත් අපරාධනේ. ඉතින් අහස දිහා බලාගෙන ඉන්න. ඉතින් ඒ වගේ දෙයක් තමයි ඔය කරලා තියෙන්නේ. ඒක නිසා බලන්න ඔය කුඩේ පොඩක් පැත්තකින් තියලා වහිනවා නම් වැස්ස ආවි කියලා. අනේ ඊළඟට මොකද්ද වෙන්නේ කියලා. ඊළඟට මොකද්ද වෙන්නේ කියලා බැලුවොත් ඔන්න ඔය තියෙන අවකාශයේ විපරිණාමයක් දකින්න පුළුවන්. අන්න ඒ විපරිණාමය වාර්තා කරන්න කියලා අපි ඉදිරියට යමු. හත්වන වාර්තාව ස්වාමීන් වහන්සේ උතුම් ස්වාමීන් වහන්සේ මම ප්‍රථම වරටයි මේ භාවනා වැඩසටහනට සහභාගී වී ඉන්නේ. සතිමත් ඇවිදීම. පය තබන විට පළමුව විලුඹ ස්පර්ශවන බව දැනුනි. එසේම පය ඔසවන විට පළමුව විලුඹ ඔසවන බව දැනුනි. ඇවිදගෙන යාමේදී ඇඳුම දෙකකුල් වල ස්පර්ශවන වෙනු දැනිනි. පා තබන විට එම පැත්තේ පාදයට ශරීර බර වැඩි වෙනවා දැනුනි. පා තැබීම අනුව ශරීරය දෙපසට පැද්දෙනවා දැනුනි. කායට සීතල ගතියක් දැනුනි. ඔළුව කැක්කුමද ඇතැම් විට මත්තුව නැති වී ගියේය. ශබ්ද ඇතැම් විට ඇසුනි. අනාගත සැලසුමක් ගොඩනගනවා විට එය ඇත්තටම ඇසුවිනි. නැවතත් කමටහනට හිත යොමු කොට එහා මෙහා ගමන් වාර 4ක් පමණ සිහියෙන් ගමන් කළෙමි. සතිමත් හිඳ ගැනීම. සතිමත් ඇවිදීමෙන් පසු සතිමත් හිඳ ගැනීමට යොමු විය. හිඳ ගන්නා විට කයේ බර පිටුපසට දැනුනි. හුස්ම රැල්ල දීර්ඝව ඇතුළත් කෙටියෙන් පිටතට යනවා දැනුනි. අනතුරුව දිගටම හුස්ම රැල්ල බලා සිටින විට ක්‍රමයෙන් හුස්ම රැල්ල නොදැනී ගියේය. තව ටික වේලාවකින් හුස්ම රැල්ල පිටන බව නැවතත් දැනුනේය. උතුම් ස්වාමීන් වහන්සේ ඊයේ හවස භාවනාව මෙසේ විය. ඊයේ මට පෙරට වඩා සාර්ථකයයි සිතුන බැවින් සතුටක් ඇති විය. නමුත් අද උදේදී සිත බහුල ලෙස විසිරීම නිසා භාවනාව කිරීමට ඉතා අපහසු විය. එයට හේතුව උනේ නැන්දා කෙනෙක් මට එවා තිබ්බු WhatsApp පණිවිඩයක් නිසාය. උතුම් ස්වාමීන් වහන්සේ බාහිර දේවල් නිසා මනස ව්‍යාකූල වී නැවත සිත පිහිටුවා ගැනීම සීරුවේ මෙවිට සිත කේන්තියක් එයි. සිත බාහිර අරමුණු වලදී නොසැලී තබා ගන්නට මට අවවාදයක් ලබා දෙන්න ස්වාමීන් වහන්සේ. උතුම් ස්වාමීන් වහන්සේ නිතර සිත කල්පනාවට වැටේ. ඒ බව වටහාගෙන ටික වේලාවක් ගියාට පසුවයි. සිත නිතර යමක් සිතන්නට උත්සාහ ගන්නා බවක් වැටහේ. මෙයින් මිදෙන්නේ කෙසේද? ඔබ වහන්සේට ගොඩක් පින්. තෙරුවන් සරණයි. අවසානයි ස්වාමීන් වහන්සේ වාර්තාව. හොඳයි. එතකොට අර ඊයේ හවස වාර්තාවේ ඉඳලා පහවදා අද උදේට එනකොට ඇත්තටම ඉදිරියට පියවරක් තමයි තියලා තියෙන්නේ. නැන්දත් ඒකට උපකාර වෙනවා. ඉතින් නැන්දටත් අපිට පින් අනුමෝදන් කරන්න පුළුවන්. අන්න දැන් මොකද්ද? කරදරයක්, බාධකයක් ඇවිල්ලා තියෙනවා. දැන් ඔය මතුවලා තියෙන්නේ මොකද්ද? දැන් ඔය තියෙන්නේ උපයාගත්ත දේ රැක ගන්න පුළුවන්ද කියන ප්‍රශ්නේ තමයි තියෙන්නේ. එතකොට ඒක අනිවාර්යෙන් මතුවෙන්න ඕනේ ප්‍රශ්නයක්. ඉතින් ගෙවලා වගේ කට්ටිය ඇවිල්ලා අපිට ඕවා කරලා දෙනවා. ඉතින් ඒකේ වටිනකමකුත් තියෙනවා. එතකොට දැන් අර උපයාගත්ත දේ රැක ගන්නවා කියන ගැටලුව තමයි උතන තියෙන්නේ. එතකොට මොන වගේද මේ රැක ගැනීම? දැන් අපි දැකලා තියෙනවා සමහර විට ඔන්න කජු මාළුවක් හදනවා. ඔන්න හොඳ වියදම් කළ කජුත් අරගෙන එනවා. අපි හිතමු 1000 ගණන් දීලා සමහර විට කජු අරන් එනවා. අරන් ඇවිල්ලා මොකද කරන්නේ? අන්න අර කටකාරවන තෙල් එකකින් බදිනවා. බැද්දට පස්සේ මොකද වෙන්නේ? අර 1000 ගාන කජු වල වටිනකමක් නැහැ. මේ රුපියල් 300 තෙල් එකේ වටිනකමක් නැහැ. ඉතින් කන්න බෑනේ. අන්න ඒ වගේ දෙයක්. එතකොට දැන් ඊයේ රෑ ඉඳලා අද උදේට එනකොට ওই විදිහේ කොහොමද පරිවර්තනයක් සිද්ධ වුනේ? අන්න නැන්දා උපකාර වෙලා යම් කිසි විදියක අන්න අවස්ථාවක් ලැබිලා තියෙනවා. දැන් ওই හිතවිලි බහුල ස්වභාවයක්, හිත අර කලින් කියපු විදිහට අපිට තියන්න බෑ කියන ස්වභාවයක් නේ උදේට තියෙන්නේ. අන්න හරි. ඒක තමයි ඊළඟ පියවර. දැන් බලන්න ඔන්න ඔය ස්වභාවයත් එක්ක ඉන්න පුළුවන්ද කියලා. එතකොට වෙහෙසයි. එතකොට අර කියනවා වගේ පහසුව නෑ. නමුත් ඔන්න ඔය වෙහෙස අත්දකින්න ඕනේ. ඔය හිතේ නිවැරදි ස්වභාවය අත්දකින්න ඕනේ. නැත්නම් අපිට ඕන විදිහට මේක හිත තියනවා නම්
අපි මේකට අනාත්මයි කියලා කියන්න ඕනේ නෑනේ. මේක මගේ කියලා කියන්න පුළුවන් නේ. එහෙනම් මට ඕන විදිහට හිටිනවා. අන්න මෙහෙම හිටපන්කෝම හිටිනවා. අන්න එහෙම හිටිනවා නම් ඔය ප්‍රශ්න මුකුත් නැහැ. නමුත් එහෙම හිටින්නේ නැහැ. දැන් දුක් කරදර ගන්න ඕනේ නැහැ. නමුත් ඉබේ ගැනෙනවා. අර කලින් කෙනෙක් කියනවා අවුලෙක් වගේ එල්ලෙන්න හදනවා මේක ගිහිල්ලා. ඕක තමයි ඔකේ නියම ස්වභාවය. එතකොට එහෙනම් ඕකත් එක්ක ඉඳීම තුලින් අපි මොකද කරන්නේ? ඔන්න ඔය නියම ස්වභාවය බාර ගැනීමක් තමයි සිද්ධ කරන්නේ. බාර ගන්න මොකද වෙන්නේ? ඔය වෙහෙස අඩු වෙලා යනවා. ඔය බාර නොගෙනනේ ඔය ලියලා තියෙන්නේ. බාර ගැනීමට කැමති නැහැ. මේක මට කලින් විදියට ඉල්ලලා හදලා දෙන්න කියලා තමයි කියන්නේ. නෑ මම කියන ඔය තියෙන විදිය පර්ෆෙක්ට්. ඕකත් එක්කම ඉන්නකොට තේරෙනවා අන්න නැන්දා මැසේජ් එව්වට ඉස්සර තරම් කලබල වෙන්නේ නැහැ. නැන්දා මැසේජ් එව්වට අච්චර දුකක් ගන්නෙ නැහැ. අන්න ඒ தත්ත්වය තමයි අපි ලං කරගන්නේ. ඉතින් ඔය හිත ගැන කියනවා බුදුරජාණන් වහන්සේ. අන්න මේ ලෝක ධර්ම. ඔය WhatsApp කියන්නේ ලෝක ධර්ම තමයි. COVID news කියන්නේ ලෝක ධර්ම තමයි. මේ ලෝක ධර්ම ස්පර්ශ වුණාට මේ හිත කම්පණය වෙන්නේ නැත්තම්. මංගල සූත්‍රේ පඩි ගානක් අරගෙන ගිහිල්ලා අන්තිමට ගිහිල්ලා නවත්තන්නේ කොහෙන්ද? අන්න ඔය පඩියට නගලා තමයි නවත්තන්නේ. කියනවා මෙන්න මෙහෙම ඕගොල්ලෝ පටන් ගන්නකොට හරි මේ විදියට කල්යාණ මිත්‍ර ආශ්‍රය කරන්න මෙහෙම කරන්න කියලා ඔන්න අරගෙන යනවා. පඩි පෙළ නැගලා අන්තිමට කියනවා මොකද්ද? අන්න පුත්තස්ස ලෝක ධම්මේහි චිත්තං යසන කම්පති අසෝකං විරජං කේමං ඒතම් මංගල මුත්තම. මෙන්න මේක තමයි උතුම්ම තියෙන මංගල කර්ම. මොකද්ද? මෙන්න මේ ලෝක ධර්ම ස්පර්ශ වුණාට මේ හිත කම්පණය වෙන්නේ නැහැ. අන්න ඒක තමයි නියම ෂේම භූමිය. නියම විවේකය, නියම ආරක්ෂාව ඒක තමයි. ඊට පස්සේ කියනවා ඒතාදිසානි කත්වාන සබ්බත්තම පරාජිතා සබ්බත් සොත්තිං ගච්ඡanti තන්තේ සම්මංගල මුත්තම. මෙන්න මෙහෙම තමුන්ගේ හිත හදාගත්ත කෙනෙක් කොහේ ගියත් එයා අපරාජිතව කටයුතු කරනවා. කොයි නැන්ද මැසේජ් එව්වත් එයා පරාජයටපත් වෙන්නේ නැහැ. ඒ වගේම අන්න එයා නිසා වටපිටාවේ ඉන්න කට්ටියටත් යහපතක් තමයි හැමදාම වෙන්නේ කියලා සඳහන් කරනවා. ඉතින් ඒකින්ද ඊයේ ඉඳලා අදට එනකොට ඇත්තටම ඊළඟ පියවර තමයි ඇවිල්ලා තියෙන්නේ. නමුත් ඒක බාර ගන්න සූදානම් වෙලා නැහැ. ඉතින් අපි කියමු නැන්ද වැඩියෙන් මැසේජ් එවත්වා කියලා අපි ඉදිරියට යමු. වන වාර්තාව ගෞරවනීය ස්වාමින් වහන්සේ පසුගිය දින දෙකේදී ඔබ වහන්සේගෙන් ලැබුණු උපදෙස් මම හරියටම එල්ලයට ලැබුණු කමඨහන් පිරිසුදු වීමකි. සාදු. හුස්ම ගෙවි ගොස් හිස් තැනදී දන්නා නොදන්නා තැනකට ගිය පසු ශරීරය කඩා වැටීම මාගේ පාලනයක් නැති බවක් අත්විඳුත් වෙමි. ඒ ගැන නැවතත් කැමැති අකමැති හැඟීම් හෝ හිතාමතා කිරීමට එන අදහස් සියල්ලක් ඒ ශරීරයේ කඩා වැටීම මෙන්ම මාගේ පාලනයේ නැති දේවල් බව අත්විඳ වෙමි. ඒ සියල්ල දෙස උහි බලා සිටීමේ ආකල්පන වෙනසක් ඇති කරගත්තෙමි. ඔබ වහන්සේට බොහෝ පිං. එසේ සිටින විට ශරීරයෙන් පිටතට ඉතා සනීපදායක ලෙස සියුම්ම තරංග පිට වෙන බවක් දැනේ. එයට දැඩි ඇල්මක් දැනේ. ඒද සිතුවිල්ලක් බව පෙනේ. සියල්ල දෙස බලා සිටීමේ සතිමත් සක්මන. පතුල පොළවේ ගැටීම දෙස බලාගෙන ටික වේලාවක් සක්මන් කළ පසු ඒ ක්‍රියාවක් ලෙස අඩකව දෙකක් ලෙස පෙනීමට පටන් ගනී. රිද්මයානුකූලව අඩකව දෙක දෙස බලා සිටිද්දී දෙපා මතු පිට වාෂ්ප ලෙස මායිම් නැති පවකට පත්වේ. පතුල පොළවේ ගැටීමේ විස්තර වෙනුවට පෙනෙන්නේ මේ ක්‍රියාවලියේ විස්තරයයි. ඒ දෙසද ඔහේ බලා සිටගෙන සක්මනේ යෙදිනෙමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී බව පතමි. එපමණයි ස්වාමීන් වහන්සේ වාර්තාව. හොඳයි. එතකොට ඒක ප්‍රකාශයක් විදිහට තමයි කරන්නේ. ප්‍රශ්න නැති වෙන තරමට හොඳයි. ඉතින් ඔය විදිහට ඔය කයේ ස්වභාවය. දැන් අපි මේ දවස්වල ධර්ම දේශනාවලත් කයේ කතාවක් තමයි කියන්නේ. එතකොට ඔය කයේ ස්වභාවය තමයි ඕක. ඉතින් ඕක අපි දැක්කට පස්සේ අපි කියනවා හරි එහෙනම් දැන් මේක මගේ පාලනයක් නැහැ. එතකොට මම එහෙම හිත හදාගෙන ඉන්න උත්සාහ කරත් නැවත අර විදිහ හිතවිලි වලින් මේක පාලනයකට ගන්න උත්සාහ කරනවා. නැවත මට ඕනේ විදිහට තියන්න පුළුවන් වෙයි කියලා යන්තම් හරි අපේක්ෂාවක් තියෙනවා. ඉතින් කමක් නැහැ. ඒ අපේක්ෂාව නැති වෙනකන් ওই වැඩේ කරන්න එපා. එතකොට ඉන්නකොට එක ඉදිරිපත් වෙවි මෙන්න මේ අපේක්ෂාවට පණ දෙන්න ඒක ධෛර්යමත් කරන්න උත්සාහ කරද්දී අපි වැරදි හැමදාම හරියන්නේ නැහැ. වරදින්නත් ඉඩ තියෙනවා. නමුත් වැරදි මේ ප්‍රතිපදාව කරගෙන යනවා. ඉතින් දැක්ක පමණින් අතාරින්න පුළුවන් නම් ඇත්තටම ලොකු ජයග්‍රහණයක්. නමුත් එහෙම බෑ.
මොකද හේතුව අපිට පාරමී පිරීලා නැති හින්දා වෙන්න පුළුවන්. දැන් අර බුද්ධ කාලේ කතා තියෙනවානේ අතාරින්න කියපු ගමන් අතාරින්න ඩොග් ගාලා බිමට වැටෙනවා එතනම අන්න රහත් වුණා කියලා කියනවා. නමුත් අපිට තාම අමාරුයි. ඒක නිසා අපි ඉතින් මේකත් එක්ක ටිකක් අර තරන්දි ඉන්න වෙනවා. ඔහේ බලාගෙන ඉන්න වෙනවා. ඉන්නකොට තේරෙනවා හැබැයි ඊයට වැඩිය ටිකක් අතෑරලා. දැන් දවස් 3කට වැඩිය අතෑරිලා නේ කතාව කියන්නේ. ඒක හරි. තව ඔහොම වෙන්න දෙන්න. ඒතර වෙනකොට මෙන්න මේකේ යථා ස්වභාවය දකින්න. අර බුදුරජාණන් වහන්සේ අර ගාතවල කියන්නේ මොකද්ද? ඒ ධර්ම දේශනාවට අපි ගත්ත ගාතවල කියන්නේ මේකේ යථා ස්වභාවය අපිට පේන්නේ. ඒකයි මෙතන තියෙන ප්‍රශ්නේ. ඉතින් අරවා ගැන කියලා හරි මේවා ගැන කියලා හරි මොනවා හරි කියලා මේක පෙන්වන්න උත්සාහ කරනවා. ඒකයි ඔච්චර ඔය අසුබ්බේ කතා කරන්නේ. ඔය කුණප කොටස් ගැන ඔච්චර විස්තර කර කියන්නේ ඕකයි. ඒ දවස්වල වෛද්‍ය විද්‍යාවක් තිබිලත් නෙමෙයි මේ නිකාං කියනවා. මෙන්න බලන්න කටෙන් එනේවා, මෙන්න බලන්න ඇස් වලින් එනේවා, මෙන්න බලන්න අහයෙන් එනේවා. මේ කියන්නේ මොකද්ද? ඔන්න ඔය පාලනයක් නැහැ කියන එකට ටිකක් හරි ඔලුවට වද්දාන්න තමයි කියන්නේ. ඉතින් ඕක අර නිත්‍ය සංඥාවේ ඉන්න හොඳට රූපලාවන්නේ ඉන්න කට්ටියට නිකන් ඇසිඩ් ගැහුවා වගේ. කමක් නැහැ. ටික ඇසිඩ් පාරවල් ගැහිලා හරි ඇස ඇරුණොත් ඒකත් ලොකු දෙයක්. ඔන්න ඔහම දකින්න ටික ඉතින් අර අතෑරෙන ස්වභාවයේ තමුන් තුලින්ම මතුවලා එන්න පුළුවන්. දැන් කලින්ට වැඩි අතෑරිලායි කියලා තේරෙනවනේ ඒකත් හොඳයි. තව ඔහොම කරන්න. එතකොට තව නොයෙකුත් දේවල් ඉදිරිපත් වෙයි. තව හේතු කාරණා ඉදිරිපත් වෙයි. ඒ ඉදිරිපත් වෙනකොට දිගට මේ ප්‍රතිපදාව වඩන කෙනාට තේරෙනවා අන සාපේක්ෂ අතහැරීමක් තියෙනවා. කලින්ට වැඩි අතහැරීමක් තියෙනවා. අර වගේ ඩොග් ගාලා එකට එකපාර බිම අතරින්න තරම් අපිට ශක්තියක් නැති වුණත් ටික මේක අතහැරෙනවා. රචාන්චා හාමුදුරන්ගේ ලස්සන කතාවක් තියෙනවා. මොකද්ද? ඔන්න තව ස්වාමීන් වහන්සේ කෙනෙක් ඒ ස්වාමීන් වහන්සේගේ ගෝල නමක් මොකක් හරි රෙකෝඩින් ඩිවයිස් එකක් රෙකෝඩ් කර ඉන්නකොට කරන්ට් එක වදිනවා. කරන්ට් එක වැදුණු ගමන් මොකද කරන්නේ? මේ හාමුදුරුවෝ දඩස් ගාලා ඒක බිම අතරිනවා. ඊට පස්සේ අර ලොකු ස්වාමීන් වහන්සේ අර විදියට රචාන්චා හාමුදුරුවෝ බලා ඉඳලා කියනවා දැන් දැක්කනේ උඹට අග්ගාලේ ඒක බිම අතෑරියානේ කවුද උඹට ඒක කියලා දුන්නේ කියලා අහනවා. එතකොට මේ කමට අහන සුද්ධ කරලා දිනේ එයාස්සෙත් අර විදියට කරන්ට් එක වැදුනහම බිම අතාරින්න කවුද උඹට කියලා දුන්නේ කියලා අහනවා. අන්න මේක අපේ මේ කයේ කතාව තමයි කියන්නේ. අපි මේක අල්ලගෙන ඉන්නනේ උත්සාහ කරන්නේ. එතකොට අන්න ඕකේ ආදීනව දකින්න ඕකේ වෙහෙස දකින්න අර විදිය අත ඇරීමක් තමයි සිද්ධ වෙන්නේ. අර විදියට ඉබේ අත ඇරෙනවා. හිතලා අතාරිනව නෙමේ මේ වෙලාවට. ඉබේ අත හැරෙනවා. ඒ අත හැරීම තමයි අනුග්‍රහ කළා තියෙන්නේ. ඒකින්ද ඔය අනුග්‍රහය තව කරන්න කියලා අපි ස්වාමීන් වහන්සේ තව එක වාර්තාවක් ඊමේල් හරහා මේ දැන් ලැබී තිබෙනවා. මම ඒක ඕපන් කරනවා. ස්වාමීන් වහන්සේ ඉදිරිපත් කරන්න අවසරද? උණුනුවේ බාපු එකනේ හරි. ස්වාමීන් වහන්සේ ඒක පොඩ්ඩක් දැන් ඇරෙන ගමන්නේ. අද දින භාවනා අත්දැකීම ගෞරවනීය ස්වාමීන් වහන්සේගෙන් අවසරයි. සක්මන් භාවනාව. දෙපා වල අවසාන දැනීමට සිහිය පිහිටුවාගෙන සක්මන ආරම්භ කළා. වම දකුණ වශයෙන් බෙදා දැක්වීමක් සිදු වුණේ නැහැ. ආරම්භයේ සිටම ශබ්දත් සිතුවිලි අනෙකුත් දැනීම් අතරින් નિરાයාසයෙන් සක්මන සිදුවන බව දැනගත්තා. මුළු සක්මන් කාලය පුරාම මේ සිතේ ස්වභාවය අත්දැක්කා. මේ ස්වභාවයට සියුම් මනාපයක් ඇති බව වැටහුණා. පර්යංක භාවනාව. සතිමත් සක්මණෙන් පසු පහසුවෙන් වාඩි වුණා. සියුම් කම්පන චංචල වැටහුණා. හුස්මට සිහිය පිහිටියා. එක හුස්මක් බලනකොට හුස්ම වැටහීම නොදැනී ගියා. සිතවිලි පැමිණියද සිත සමස්තය දකින ස්වභාවයට නිතරම ඇදී යන බව දැක්කා. උදේ අවදි වූ අයින් පසු නිවසේ දිගටම කරන ලද කටයුත්තක් නොකර පර්යන්කයට වාඩි වුණ බව දැනගත්තේ ඒ පිළිබඳව මතකයන් එයට සිතේ තල්ලුව නිසා. ඒ දිහා බලා සිට පර්යන්කය අවසන් වූ අයින් පසු පුටුවක වාඩි වුණා. සිත කිසිවක් අල්ලාගත්තේ නැති ස්වභාවයක් පැවතියා. ගෞරවයෙන් ඔබ වහන්සේගෙන් උපදෙස් පතමි. තෙරුවන් සරණයි. හොඳයි. එතකොට දැන් කරගෙන යනකොට ටික අර විදිහට එක දේවල් වලට මනාපමනාප ස්වභාව එහෙම පේනවා. ඉතින් කමක් නැහැ. ඒක පේන එක හොඳයි. කලින් සමහර විට පෙවුනේත් නැති දේවල් දැන් පේනවා. ඒක එකපාරට අහිං වෙන එකක් නැහැ. නමුත් මට මනාප මේ විදිහට මතුවෙනවා කියන එක තේරුම් ගත්තා නම් ඒ ප්‍රමාණවත්. ඒක දැන ගැනීමක් තමයි කරන්නේ. වෙන මේ අයින් කරන්න කලින් දැනගෙන ඉන්න එපයි. දැන් ද්වේෂය නැති කරන්න හදනවා, රාගය නැති කරන්න හදනවා. එහෙම අදිස්සිය නැති කරන්න යන්න හොඳ නැහැ.
ඒ වෙනුවට පොඩක් ඉන්න දෙන්න ඒවට පොඩ්ඩක් ඉන්න දෙන්න. කෙලෙස් වලටත් අප්පා ඉන්න නිකන් හිසට වහලයක් තියෙන්න එපා. ඒක නිසාමද කොහෙද කියනවා අන්න කෙලෙස් වලට කෙලෙස් වහලේ ගැලෙව්වා කියලා සඳහන් කරනවා. ඉතින් ඒකින්ද ඒවා පොඩක් තිවිද්දෙන්. ඒවා එකපාරට දුරස් කරන්න යන්න ඕනේ නැහැ. ඒ වෙනුවට ඒවා අඳුනා ගන්න එපා ඉස්සෙල්ලා. නොදැනීමක් නිසා ඔච්චර කල් ආවනම් මේක ඉස්සෙල්ලා දැනගෙන ඉන්න එපා. දැනගන්න නැතුව කොහොමද මේවා අයින් කරන්නේ? එහෙනම් මම රාග සහිත පුද්ගලයෙක්. මම මේ මනාපමනාප සහිත පුද්ගලයෙක්. මම ද්වේෂ සහිත පුද්ගලයෙක් කියලා දැනගන්න ඕනේ. ඒක ලොකු ජයග්‍රහණයක්. ඒක ලොකු දිනුමක්. කන තමුන්ව හොයාගන්නවා. මමව හොයාගන්නවා. කවුද කියලා. එහෙම හොයලා බැලුවාම අන්නේ හොයා ගැනීම සම්පූර්ණ වෙච්ච දවසක තමයි මේ වැඩේ කෙලවර වෙන්නේ. ඒක නිසා ඒ මනාපමනාප තියේවා, රාග ද්වේෂ තියේවා, ඊර්ෂ්‍යා මාන තියේවා. හැබැයි දැනගෙන නොදැනගෙන තිබ්බොත් ඉතින් ගැටලුවක්. කනකන් දන්නේ නැහනේ. ඒ වෙනේ දැනගෙන තියාගෙන ඉන්නවා. ඒකයි මම කිව්වේ අන්න මේ දලයක් දෙකක් ගලවලා විස දල ගලවලා සර්පයා දාගෙන ඉඳියට කමක් නැහැ. විස දල ගලවපු සර්පයා පොඩ්ඩක් එළියට දාලා අන්න කාට හරි පෙනේ පුප්පන්න දැම්මත් කමක් නැහැ. නැත්තම් අර දරමිටි බඳින්න ගන්නවනේ. ඒක නිසා අන්න ඒ සර්පෙත් දෙන්නේ තියාගෙන ඉන්න. ඒවා ඔක්කොම නැති කරන්න ඕනේ නැහැ. තියාගෙන ඉන්න දල ගලවලා හැබැයි. විස දල ගලවලා තියාගෙන ඉන්න. මම මේ සර්පෙක් ඉන්න බව දැනගෙන තියාගෙන ඉන්නවා. මගේ තුල මනාපමනාප තියෙනවා. මගේ තුල රාග ද්වේෂ තියෙනවා. කියන එක දැනගෙන තියාගෙන ඉන්නවා. එහෙම නැතුව වසං කරගෙන ඉඳියොත් අපි දන්නෙත් නැහැ අපිට මොනවද වෙන්නේ කියලා. ඉතින් ඒකින්ද මේ පරීක්ෂණයට කාලය අවිල්ලා තියෙන්නේ. ওই විදිහට දිගට කිරීමක් තමයි ඉතින් අවශ්‍ය වෙන්නේ. ස්වාමීන් වහන්සේ අපිට ඊමේල් හරහා ලැබී තියෙන කමඨාන් වාර්තා එපමණයි. අතක් එසවිලා තියෙන අවස්ථාව ලබා දෙන්න පුළුවන් ස්වාමීන් වහන්සේ. හොඳයි අපි ඒකටත් අවස්ථාවක් දෙමුකෝ. යමුනා ලහකොන් මහත්මිය කරුණාකරලා අන්මියුට් කරලා ස්වාමීන් වහන්සේට ඉදිරිපත් කරන්න වාර්තාව. ඊළඟ ස්වාමීන් වහන්සේ පරියන්ත භාවනාව ගැන මම වහන්සේට ඉදිරිපත් කරන්නේ ආගමසී කරලා මේ ඉඳගත් මස්තාවිදී බලලා කාවටින් සහ විදාරමුණු ස්ථද්ද ඒවත් ගොඩක් දේවල් ආවා ඉතිහා බලාගෙන හිටියා විනාඩි 4ක් විතර වගේ යනකොට ආස්වාසේ නාසිකාග්‍රාහය ඇතුළේලා උදරේ මේ හැපි දපු පැත්තෙන් පිට වෙන බව දැනුණා ආස්වාස කරනලාට ස්වාමීන් වහන්සේ ඉස්මුගුණේ පිට පාදාන්ති දක්වා ශරීරය පුරා පිට තිබෙන බවක් තමයි දැනුනේ ආස්වාස්ය මේ දැනෙන අතර සිතුවිලි අඩි 45ක් විතර ප්‍රමාණය කලින් සිතුවිලි එනවා යනවා ඊට පස්සේ මම නිකන් ඉතින් කදින් මේ මම මේ හොඳ දේ කරන විතර ඉඳගත්තේ මට ඒක මම අවශ්‍ය නැහැ කියලා මේ මම තද කරලා මම ගුරුවරියක් මම දරුවන් උගන්වන වෙලාවට මේ පොඩි මේ පිටපැනීමක් සමාවෙන සම්මාසය එතකොට සයිමන් සේස් කරලා වාඩි වෙලා දඟලන බල පිළිගමයි මොඩේලාවක් අධ්‍යාපනය දුන්නේ උගලන්දර ඇතුලේ ඉන්න මොඩියා පද කරලා පාග ගන්න නැත්නම් මේක තද කරලා වාඩි වෙන්න කෙනෙක් මම කියලා. ඒකද මේ වෙන සතුන් ගැන මොදන කාලේ ඊට පස්සේ මේ ඒ වගේම මම මට සැර කරගෙන දැන් මට වද දෙන්නේ එපා කියලා මට නිකන් ඒ වෙලාවේ ටිකක් අර සිතුවිලි මේ කී යන ගතියක් වගේ දැනුණා. ඊට පස්සේ විනාඩි 45කට විතර පස්සේ මේ ආස්වාසියේ සිවුම් වෙලා යන බවක් දැනුණා. මුල කර්මස්ථානයේ දිහා බලගෙන ඉඳගෙන ඉන්න බවයි අත් දෙක උඩේ ආදවට ලං වෙලා තියෙන බව විතර අනිත් ශරීරයේ කොටස් කොච්චර බැලුවත් අර හේතුාකාරී පේන බවක් පේනුනේ නෑ. විනාඩි 5ක් විතර වගේ ප්‍රයත්න විතර කාලෙදී අවස්ථාන් වුණා සිතුවිලි නැති වෙලා තිබුණේ. නමුත් කොච්චර බැලුවත් ශරීරයේ අනිත් කොටස් මුකුත් මේ පේන බවක් තිබුණේ නැහැ. ඒකම නේ සම්හස ගුවන් සිස්සා කාලෙමලෙත් ප්‍රාර්ථනීය බෝධිසත්ව නිර්වාණය අවබෝධය කරගන්න. හොඳයි එතකොට දැන් අර හොඳ වචනයක් ප්‍රකාශ වුණා මම මේ සතිය දැනගන්න කලින් ළමයින්ට මේ විදිහට කියනවා කියලා. ඒතර මෝඩයාව තියලා හංගලා වාඩි වෙන්න, යාව එළියට දාලා වාඩි වෙන්න, යාව බාර ගන්න එපා කියන ස්වභාවයක්. නමුත් අපි සතියෙන් කියන්නේ එහෙම දෙයක් නෙමෙයි. ඒ වෙනකොට අපි කියනවා අන්න මොකෙක් හරි කවන්නේ ඉන්න එක එක්ක බාර ගන්න. තමුන්ගේ ස්වභාවය බාර ගන්න. හිතවිලි එනවා නම් හිතවිලි එන ස්වභාවය බාර ගන්න. අන්න ඒ වගේ බාර ගැනීමක් තමයි අපි සිද්ධ කරන්නේ.
එතකොට මේ හැම කෙනාම අඩුපාඩු සහිතයි. ඒ අඩුපාඩු අයින් කරලා කෙලින් කරලා හතරස් කරලා ගන්න එකක් ගැන නෙමෙයි අපි මේ කියන්නේ. දැන් ඔය අධ්‍යාපන ශාස්ත්‍රයේ තියෙන අවුලත් ඒකනේ. සමහර විට ළමයින්ගේ විවිධ දක්ෂතා තියෙන්න පුළුවන්. නමුත් ඔක්කොම එකට දාලා අඹරෝලා අන්න එක දිහාවකට යවන්න හදනවා. එතකොට හැමෝම දොස්තරවරු ඉංජිනේරුවෝ කරන්න හදනවා. එතකොට අර හැකියාව මොට වෙලා ගියාට පස්සේ ඉතින් ළමයා යන්නේ වෙනම ගමනක. ඒක නිසා අර තියෙන ස්වභාවය. ඒකට කියනවා අර හොඳ වචනයක් තියෙනවා සෙන් වචනයක්. මේ ඔපනොද දමපු මණිකක් කියන. කපපු නැති මණිකක් ස්වභාවය කියන්නේ. එතකොට එක එක්කෙනාගේ පොටෙන්ෂල් එක වෙනස්. ඒ පොටෙන්ෂල් එක එක එක්කෙනාට තියෙනවා. එතකොට ඒක සමහර විට දොස්තර කෙනෙක් නොවුනට කලාකාරයෙක් බිහි කරන පොටෙන්ෂල් එකක් වෙන්න පුළුවන්. දොස්තර කෙනෙක් නොවුනට ව්‍යාපාරිකයෙක් බිහි කරන පොටෙන්ෂල් එකක් වෙන්න පුළුවන්. අන්න ඉතින් ඒ වගේ විවිධ පොටෙන්ෂල්ස් තියෙනවා. එතකොට ඒ ස්වභාවයට අනුමෝදන් වීමක්, ඒ ස්වභාවය බාර ගැනීමක් තමයි අපි සිද්ධ කරන්නේ. එතකොට අර විනීදපූ කියලා කාටුන් එකක් තියෙනවා. ඒකේ කියනවා මේ විනී වලහ. අන්න කාටුන් එක ඒ වලහ කියනවා කන්නාඩි ඉස්සරහට ගිහිලා කියනවා මම කොටයි මහතයි. මම කොට මහත කෙනෙක්. මම ඒක ගැන ආඩම්බර වෙනවා. මොකක් ගැනද මේ ආඩම්බර වෙන්නේ? අන්න කොට මහත ස්වභාවය ගැන. එතකොට අන්න ඒ වගේ දෙයක් තමයි අපි මේ කියන්නේ. තමුන් බාර ගන්න. තමුන්ගේ හිතවිලි තියෙනවනේ ඒවා තීවිද්දාව. ඉතිවිචා විනාඩි 45ක් ගිහිල්ලත් ඉවරෙන්නේ නැති හිතවිලි තියෙනවනේ කමක් නැහැ. ඒ ටික එහෙම තියෙන්න අරින්න. ඒක බාර ගැනීමක් සිද්ධ කරන්න. ඒ බාර ගැනීම තුලින් බලන්න ඔය ඉන්දියාව වගේ ඉතුරු ටිකක් ඉන්න පුළුවන්ද කියලා. මේ මුල් ටිකේ ඒක ප්‍රශ්නේ තියලානේ අන්තිම වෙනකොට තමයි තද වෙලා තියෙන්නේ. අන්න අන්තිම ටිකත් එහෙම ඉන්දියා නම් ඕක තමයි ඔය ස්වභාවය. කතා කරන කෙනාගේ ස්වභාවය. මම කතා කරන කෙනා වෙන ස්වභාවයක. ඒක එක්කෙනාට විවිධ ස්වභාව තියෙනවා. ඒ ස්වභාවයේ අනුමෝදන් වීමක් තමයි සිද්ධ වෙන්නේ. එතකොට මෝඩකමක් තියෙනවා නම් මෝඩකම බාර ගැනෙන්න ඕනේ. හිතවිලි එන ස්වභාවයක් තියෙනවා නම් හිතවිලි එන එක බාර ගැනෙන්න ඕනේ. තරහ යන ස්වභාවයක් තියෙනවා නම් තරහ යන එක බාර ගැනෙන්න ඕනේ. අන්නේ බාර ගැනීම තුලින් අමුතුම ජීවිත පරිවර්තනයක් මතුවලා එන්න පුළුවන්. ළමයින්ට ගිහිල්ලා වෙනස් විදියක පාඩමක් ඇත්තටම කියන්න පුළුවන් ශක්තියක් දිනු වෙලා එනවා. ඒක නිසා ඒ ටික තියෙච්චාවේ ඒ ටික තියෙන ගමන් ඔය කරපු වැඩේ විනාඩි 45ක් කරපු වැඩේ තියෙන්නේ. ඒක මෙහෙම කරන්න. ඒ කරනකොට තේරෙනවා අන්න මම යථාර්ථයට මුහුණ දීමක් තමයි මේ සිද්ධ කරන්නේ. මේ සියල්ල අතරේ මම සිහියෙන් ඉන්න උත්සාහ කරනවා. මේ හිතවිලි ගලණයට ඉඩ දීලා මම මේ හුස්ම නිරීක්ෂණය කරන්න උත්සාහ කරනවා. ඒ උත්සාහය බොහොම සරලයි. බොහොම විවේකී. අර ගලණයට බාධාවකුත් නැහැ. ඒගොල්ලෝ එනවා යනවා. ඔය ආපු හැම හිතවිල්ලක්ම කවදාවත් නැවචිත්ත හිතවිල්ලක් තියෙනවද? නෑනේ. ආපු ඔක්කොම ගිහිල්ලා. අපි ඒකට පෙරේසක් ගත්තා තමයි ඔය නැවතිනවා වගේ පේන්නේ. නමුත් මෙච්චර කාලයකට ආපු හිතවිලි නැවතුණා නම් එහෙම පිස්සු ඇදිලානේ නතර වෙන්නේ. සෑහෙන අමතක වෙලා ගිහිල්ලා තියෙනවා. දවසට 70000ක්ද කොහෙද එනවලු. ඉතින් ඒ 70000ම මතක තිබුණා නම් එහෙම එන ලෙඩක් වෙනවනේ. ඒක එහෙම මතක හිටින්න ඕනේ නැහැ. එහෙම රැඳිලා තියෙන්නේ නැහැ ඒගොල්ලෝ. ඒ වෙනුවට එන කට්ටිය යනවා. ඒකින්ද ඒ යන දෙයට ඉඩ දෙන්න. ඒ බාර ගැනීම සිද්ධ කරන්න කියලා තමයි මට කියන්න හිතෙන්නේ. අවිනාශ අදට ලැබිලා තියෙන වාර්තා එපමණයි නේද ස්වාමීන් වහන්සේ. හොඳයි. එහෙනම් අපි අවසන් කරමු. තෙරුවන් සරණයි.